අගොන් අපි සත්ත්ව පාලනය පාඩමේ සස්පෙළ 13 වසර විෂය නිර්දේශයට අදාළව සත්ත්ව පාලනය පාඩමේ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා සතුන් වැඩි දියුණු කිරීමේ ක්‍රම පිළිබඳව සලකා බලයි කියන කොටස ගැන තමයි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න යන්නේ. හොඳයි, දැන් අපි 12 වසරේදී ඉගෙන ගත්තා. මම හිතන්නේ ඒගොල්ලන්ට මතක ඇති කිසියම් සත්වෙක් බාහිරට පෙන්වන ලක්ෂණ නැත්නම් එයාගේ බාහිරට පෙන්වන නිෂ්පාදනය අපි සත්ත්ව පාලනයේ පාඩමේදී ගත්තොත් එහෙම බාහිරට පෙන්වන නිෂ්පාදනය කියන්නේ එයාගේ ඥානමය විභවතාව. කියන්නේ ඥාන වලින් එයාට ලබා දෙන්න පුළුවන් නිෂ්පාදනය සහ එයාට ලැබෙන පරිසර සාධක විශේෂයෙන්ම සතාව කළමනාකරණය කරන විදිහ කියන දෙකේ එකතුවක්. දැන් අපි ඕක 12 වසරේදී ඉගෙන ගත්තේ යාන ඉංජිනේරු විද්‍යාව ගැන ඉගෙන ගත්තා. ශාක වලට සම්බන්ධ කරලා තමයි උගාදුරට ඉගෙන ගත්තේ. සතුන් ගැන ඉගෙන ගත්තා. නමුත් මෙතනදී අපි සත්ත්ව පාලනය නිසා සම්පූර්ණයෙන් සතුන්ගේ පාර්ශවයට බර කරලා කතා කරනවා නම් උදාහරණයක් විදිහට කිව්වොත් කිසියම් අපි හිතමුකෝ කිරි සඳහා එළදෙනක් අපි ඇති කරනවා කියලා. එතකොට මේ එළදෙන ගේ ඥානමය වශයෙන් අපි හිතමු ෆ්‍රීසියන් එළදෙන ඥානමය වශයෙන් හැකියාවක් තියෙනවා මේ එළදෙනට අවුරුද්දකට කිරි ලීටර් 6000ක් ලබා දෙන්න කියලා අපි හිතමු නිකන්. එයාගේ ඥානමය හැකියාව. ඒ කියන්නේ එයාගේ ශරීරය නිසි පරිදි වැඩුණා නම් එයා කිරි ලීටර් 6000ක් ලබා දෙන්න ඕනේ සුදුසු තත්ත්වයන් යටතේ. හැබැයි අපි මේ ෆ්‍රීසියන් එළදෙන හදන්නේ වියලි කලාපයේ ප්‍රදේශයක නම් එයාට ලැබෙන පරිසර තත්ත්වය ඒ තරම් හොඳ නැති හන්දා සහ මෙයාට ලැබිච්ච පෝෂණයත් අපි හිතමු හොඳ නැහැ කියලා. එතකොට මේ සතා සම්පූර්ණයෙන්ම අර ඥානමය හැකියාව පෙන්වන්නේ නැහැ. එතකොට කිරි ලීටර් 6000ක් නොදී වසරකට සමහර විට කිරි ලීටර් 4000 4500ක් වගේ ආදියක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ කිසියම් සතෙකුගේ නිෂ්පාදනය කියන්නේ දැන් මෙතන නම් මම මේ වඩා උලුප්පලා පෙන්වන්න ඕනේ හන්ද තමයි මේ හොඳට මේ මස් සහිත ගවයෙක් පෙන්නලා තියෙන්නේ. ඇත්තට මෙයා මෙහෙම හැදෙන්නේ. මෙහෙම හැදෙන්නේ මේකට රූපයක් වෙන්න පුළුවන්. නමුත් අපිට අදහසක් ගන්න බව මේ දාලා තියෙන්නේ. මෙහෙම හැදෙන්නේ එයාගේ ඥානමය වශයෙන් හැකියාවක් තියෙන්න ඕනේ. දැන් කවදාවත් ලංකාවේ බටුහරක් කියන විශේෂය මේ විදිහට හදන්න අමාරුයි. කොයිතරම් උසස් පරිසර තත්ත්වයන් දුන්නා. මොකද බටුහරකුගේ ඥානමය හැකියාවක් නැහැ. ශරීරය ඒ තරම් විශාල වෙනවා. එතකොට ඥානමය හැකියාවක් පැවතෙන්න ඕනේ. ඥානමය හැකියාවක් පැවතුනත්, ඥානමය විභවයක් පැවතුනත් එයාට ලැබෙන පෝෂණය, පරිසර තත්ත්ව, නිවාස, ඒ වගේ බාහිර තත්ත්වයන්. බාහිර පරිසර තත්ත්වයන් ප්‍රශස්ත වුණේ නැත්නම් මේ ඥානමය විභවය පිටට පෙන්눔 කරන්නේ නැහැ 100%ක්. එතකොට කිසියම් සතෙකුගේ නිෂ්පාදනය කියන්නේ එයාගේ ඥානමය විභවතාව සහ එයාට ලැබෙන පරිසර තත්ත්ව විශේෂයෙන් මේ සත්‍යය කළමනාකරණය කරන ආකාරය අනුව තමයි එයාගේ නිෂ්පාදනය තීරණය වෙන්නේ. ඒ කියන්නේ සත්ත්ව පාලනයේදී සත්තුන්ගෙන් ඉහළ නිෂ්පාදනයක් ලබා ගන්න නම් අපි ඔවුන්ගේ පරිසර තත්ත්වයන් කළමනාකරණය කළ යුතුයි හොඳ ආකාරයට. ඒක ගැන අපි මේ දක්වා කතා කළා. කොහොමද නිවාස සකස් කරන්නේ, ගැබ් දෙනුම් පාලනය කරන්නේ කොහොමද, කෘත්‍රිම සිංචනය කරන්නේ කොහොමද, ඔවුන්ට අවශ්‍ය වටපිටාවන් කොහොමද සකස් කරන්නේ, මේ දේවල් අපි කතා කළා. දැන් කතා කරන්නේ දැන් පරිසර තත්ත්වය කොයිතරම් වැඩි දියුණු කළත් ඥානමය හැකියාව අභිබවා නිෂ්පාදනය වැඩි වෙන්නේ නැහැ. ඒක හන්දා ඉහළ නිෂ්පාදනයක් ගන්න නම් ලාභදායී සත්ත්ව පාලන ව්‍යාපාරයක් කරන්න නම් මේ සත්තුන්ගේ ඥානමය හැකියාව අපි වැඩි දියුණු කළ යුතුයි. එහෙම නැත්නම් ඥානමය විභවතාව වැඩි දියුණු කළ යුතුයි. එතකොට කොහොමද මේ ඥානමය විභවතාව වැඩි දියුණු කරන්නේ කියන කාරණේ තමයි අපි මෙතනදී කතා කරන්නේ. හොඳයි. කිසියම් සතෙකුගේ ඥානමය විභවතාව වැඩි දියුණු කරන්න අපි වෙහෙස විය යුත්තේ ඇයි කියන කතන්දරේ මම ඉස්සෙල්ලා පැහැදිලි කළා. මොකද ඉහළ නිෂ්පාදනයක් ලබා ගන්න නම් ඔහුගේ කළමනාකරණ උට ලබා දෙන කළමනාකරණ තත්ත්වයන් වගේම ඔහුගේ ඥානමය හැකියාව, ඥානමය ස්වභාවයත් වැඩි දියුණු කරලා ඥානමය විභවතාව වැඩි දියුණු කළොත් ඉහළ නිෂ්පාදනයක් ලබා ගන්න පුළුවන් කියලා කිව්වා. ඒ වගේම තව කාරණයක් තමයි අපි කිසියම් සතෙකුගේ ඥානමය විභවතාව එහෙම නැත්නම් ඥාන සංයුතිය වෙනස් කරොත් ඒක ඒ සතාට විතරක් නෙමෙයි
ඒ සතාගේ ඉඳලා ඉදිරියට යන පරම්පරාව. ඒ කියන්නේ එයාලගේ දුහිතෘ අය. F1 F2 වගේ පරම්පරා ඉදිරියට යනකොට එයාලටත් මේ ඥානමය හැකියාව සම්ප්‍රේෂණය වෙනවා. එතකොට මේ ඥානමය හැකියාව කොහොමද ඉදිරියට සම්ප්‍රේෂණය වෙන්නේ? ඥාන කියන්නේ මොනවද? ඥාන වලින් කෙරෙන්නේ මොකක්ද කියන කාරණා මම නැවත විස්තර කරන්න යන්නේ. මොකද 12 වසරේදී අපි ඒ ගැන සම්පූර්ණ සවිස්තරාත්මකව කතා කරපු නිසා. කාට හරි ඒක අමතක නම් නැවත ඒ පාඩම් බලලා ඒක මතක් කරගන්න. හොඳයි. එතකොට මෙන්න මේ විදිහට අපි ඥානමය විභවතාව වැඩි කළොත් අපිට ලැබෙන වාසි දෙකක් තියෙනවා. එකක් තමයි අපේ ඒ අවස්ථාවේ නිෂ්පාදනය වැඩි කරගන්න පුළුවන් සත්පාලනයේදී අපිට ලැබෙන නිෂ්පාදනය වැඩි කරගෙන ලාභය උපරිම කරගන්න පුළුවන්. ඒක දීර්ඝ කාලීනයි. මොකද පරම්පරාවෙන් පරම්පරාවට මේ වැඩි දියුණු කරපු විභවයන් සම්ප්‍රේෂණය වෙන හන්ද ඒක දීර්ඝ කාලීනව අපිට වාසිසහගත වෙනවා. ඒක හන්ද මේක පරම්පරාවෙන් පරම්පරාවට නොපිරිහි ඉදිරියට යන්න පුළුවන් විදිහට බොහොම සැලසුම් සහගතව සහ විද්‍යාත්මකව මේ ඥානමය හැකියාවන් වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙල පවත්වා ගත යුතුයි. අපි ඔන්න ඔය වැඩපිළිවෙලට කියනවා අභිජනන වැඩසටහන් කියලා. අභිජනන වැඩසටහන. හොඳයි. අපි බලමු කොහොමද මේ අභිජනන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ කියලා. හොඳයි. අපි 12 පන්තියේදී ඉගෙන ගත්තා මතකනේ. දැන් කිසියම් සතෙක්ගේ ලක්ෂණ පාලනය කරන්නේ ඥාන වලින්. එතකොට මේ සතාගේ මේ ඥාන පිහිටන්නේ වර්ණදේහවල. වර්ණදේහ පිහිටන්නේ සෛලයේ න්‍යෂ්ටිය තුල. සෛලයේ න්‍යෂ්ටිය තුල වර්ණදේහ යුගල් යම් කිසි සංඛ්‍යාවක් තියෙනවා. තියෙන යුගල් සංඛ්‍යාවේ තත්ත්ව විශේෂය අනුව වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මිනිස්සුන්ගේ තියෙන වර්ණදේහ යුගල් 23යි. එතකොට ඒ සත්ත්ව විශේෂය අනුව තියෙන යුගල් ගණන වෙනස් වෙනවා. එතකොට න්‍යෂ්ටියේ තමයි මේ වර්ණදේහ තියෙන්නේ. වර්ණදේහ මත තමයි ඥාන පිහිටලා තියෙන්නේ. එතකොට මේ වර්ණදේහ හැදිලා තියෙන්නේ DNA වලින්. DNA හැදිලා තියෙන්නේ නියුක්ලියෝටයිඩ භස්ම වලින්. ඔන්න ඔය නියුක්ලියෝටයිඩ භස්ම එකකට පස්සේ එකකට පස්සේ එකක් විදිහට පිහිටලා තියෙන අණුපිළිවෙල අණුව ඥානයක් තීරණය වෙනවා. දැන් මේ නියුක්ලියෝටයිඩ මේ බලන්න මේ රූපසටහනේ නියුක්ලියෝටයිඩ භස්ම මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට දක්වා පිහිටන අණුපිළිවෙලේ එක ඥානයක් කියලා කියනවා. ඒ කියන්නේ මේ නියුක්ලියෝටයිඩ භස්ම ටිකෙන් එක ලක්ෂණයක් පාලනය වෙනවා. එතකොට ඒ කොටසට අපි කියනවා එක ඥානයක් කියලා. එතකොට ඔය විදිහට මේ DNA දාමයේ තුල ඥාන විශාල සංඛ්‍යාවක් පිහිටනවා. එතකොට වර්ණ දේහයක අති විශාල ඥාන සංඛ්‍යාවක් තියෙනවා. එතකොට ඔය විදිහට සත්තුන්ගේ ශරීරයේ වර්ණ දේහ තියෙන සංඛ්‍යාව අනුව ඥාන අති විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒ ඥාන වලින් මේ සතාගේ බාහිරට පෙන්වන ලක්ෂණ තීරණය කරනවා. එතකොට ඔය ඥාන පිහිටන්නේ යුගල් වශයෙන් කියලා මම විස්තර කළා මතකයි. දැන් වර්ණ දේහයක තියෙන ඥාන යුගලම මේ ඥාන යුගල ප්‍රමුඛ සහ නිලීන වශයෙන් බෙදෙනවා කියලා මම විස්තර කළා. ප්‍රමුඛ ඥානය කියලා කියන්නේ ඇත්තටම ඥාන යුගලක් පිහිටපුවාම ඒකෙන් බාහිරට පෙන්වන ලක්ෂණ වලට අදාළ ඥානයට අපි කියනවා ප්‍රමුඛ ඥානය කියලා. ඒකේ ලක්ෂණ නිසා යටපත් වෙන ලක්ෂණ සහිත ඥානයට අපි කියනවා නිලීන ඥානය කියලා. එතකොට කිසියම් සත්වයකගේ ප්‍රමුඛ ඥාන යුගලක් පිහිටියොත් කිසි ගැටලුවක් නැහැ ප්‍රමුඛ ඥානයට අදාළ ලක්ෂණ පෙන්වනවා. ප්‍රමුඛ ඥානයක් සහ නිලීන ඥානයක් පිහිටියොත් ඒත් පෙන්වන්නේ ප්‍රමුඛ ඥානයට අදාළ ලක්ෂණ විතරයි. කිසියම් සත්වයකගේ ඥාන යුගලම නිලීන ඥාන වුණොත් එතකොට පෙන්වුම් කරන්නේ නිලීන ඥානයට අදාළ ලක්ෂණ. ඒක නිසා අපි දැන් කිසියම් සත්වයකගේ අපි හිතමු තියනවා කියලා ඥානයක් කිරි ලීටර් 2000ක් ලබා දෙන්න මේ ඥානය හේතු වෙනවා. මේ ලක්ෂණය සාමාන්‍ය කිරියස්යන් පාලනය කරන්නේ එක ඥානයක් මගින් නෙමෙයි. නමුත් අපි හිතමුකෝ මෙහෙම සරලව මෙන්න මේ ඥානය නිසා වසරකට කිරි ලීටර් 6000ක් ලැබෙනවා. එතකොට අභිජනන වැඩසටහන් මගින් අපි මොකද කරන්නේ? මෙන්න මේ ඥානය මේ එළදෙනගේ තියෙන ඥානය අපි යොදා ගන්නවා. මේ ගව විශේෂය අපි හිතමු මේ ගව ෆ්‍රීසියන් ගව වර්ගය කියලා. ඒගොල්ලන්ගේ මේ වසරකට කිරි ලීටර් 6000ක් ලබා දෙන්න හේතු වෙන ඥානය. එතකොට මේ ඥානය අපි අලුත උපදින පැටියෙකුට මේ ඥානය ලබා දෙනවා. ලබා දුන්නාම ඒ පැටියත් මොකද කරන්නේ? කිරි ලීටර් 6000ක් වෙන්නවා.
එතකොට එයාගේ ඇඟේ ඒ ඥානය තියෙනවා. එතකොට එයාගෙන් බිහිවන ඊළඟ પરම්පරාවලටත් ওই ඥානය යන්න පුළුවන්. එතකොට අන්න ඒ විදිහට මේ ඥාන ඊළඟ પરම්පරාවල් වලට සම්ප්‍රේෂණය කරවීම හරහා අපි උසස් නිෂ්පාදනයක් සහිත සත්තු බිහි කරනවා. එතකොට මෙන්න මේ ඥානමය හැකියාවල් වැඩි දියුණු කරන්න උසස් නිෂ්පාදනයක් සහිත ඥාන සහිත සතුන් ඇති කරන්න අපිට අනුගමනය කරන්න පුළුවන් ක්‍රියාමාර්ග තුනක් තියෙනවා. එකක් තමයි අපි ඥාන ගැන හොය ඉන්නේ නැහැ. කෙලින්ම ඉහළ නිෂ්පාදනයක් තියෙන සත්තු. ඉහළ නිෂ්පාදනයකට අදාළ ඥාන තියෙන සත්තු කෙලින්ම ආනයනය කරනවා. දැන් ලංකාවේ කරන්නේ ෆ්‍රීසියන් සත්තු ගෙන්නනවා. ඔස්ට්‍රේලියාවේ ඉහළ කිරි නිෂ්පාදනයක් තියෙන ෆ්‍රීසියන් සත්තු කෙලින්ම ආනයනය කරනවා. කරපුවාම එයාලගේ කොහොමද ඥාන සැකසුම තියෙන්නේ ඉහළ කිරි නිෂ්පාදනයකට අදාළව. ඒකට ඒක තමයි පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි වර්ණය කියන්නේ. වර්ණය කියන්නේ දැන් කිරිපට්ටියක ඉන්නවා ඉහළ නිෂ්පාදනයක් වෙන සත්තුත් ඉන්නවා අඩු නිෂ්පාදනයක් වෙන සත්තුත් ඉන්නවා. එතකොට මෙයාලට එකම කිරිපට්ටියක ඉන්න සත්තුන්ගේ කට්ටියකගේ ඉහළ නිෂ්පාදනයක් ලැබෙන්නයි කට්ටියකගේ අඩු නිෂ්පාදනයක් ලැබෙන්නයි බලපන්නේ අනිවාර්යයෙන්ම ඥානමය හේතු. මොකද පරිසර තත්ත්වයන් සහ කළමනාකරණ තත්ත්වයන් එකමයිනේ. එතකොට මොකද කරන්නේ? ඉහළ නිෂ්පාදනයක් තියෙන සත්තු ටික තියාගන්නවා අනිත් කට්ටිය අයින් කරලා දානවා. වර්ණය කරනවා. අඩු නිෂ්පාදනයක් තියෙන සත්තු අයින් කරනවා. එතකොට ඉහළ නිෂ්පාදනයකට අදාළ ඥාන තියන අය විතරයි ඉතුරු වෙන්නේ. ඒකත් ඉහළ නිෂ්පාදනයක් ලබා ගන්න ඥානමය සැකසුම සකස් කරන තව ක්‍රමයක්. ඊළඟ ක්‍රමය තමයි අභිජනන ක්‍රම භාවිතය කියන්නේ. මේ වගේ ඉහළ නිෂ්පාදනයකට අදාළ ඥාන අභිජනන වැඩසටහන් හරහා උපදින පැටවුන්ගේ ඥාන කිටුවට ඇතුළත් කරනවා. උපදින පැටවුන්ගේ ඥානවලට ඇතුළත් කරනවා. කොහොමද ඇතුළත් කරන්නේ කියන එක අපි දීර්ඝව පස්සේ බලමු. එතකොට ඔය ක්‍රම තුන තමයි ඥානමය වශයෙන් සතුන්ගේ නිෂ්පාදනය වැඩි කරන්න, ඥානමය විභවතාව වැඩි කරන්න භාවිතා කරන්න පුළුවන් ක්‍රියාමාර්ග තුන. සතුන් ආනයනය, වර්ණය, අභිජනන ක්‍රම භාවිතය. හොඳයි. දැන් අපි වර්ණය ගැන තමයි කතා කරන්න යන්නේ. වර්ණයේදී කරන්නේ කිසියම් සත්ව ගහණයක ඉන්න උසස් ලක්ෂණ තියෙන සතුන් වෙන් කර ගන්නවා. අනිත් කට්ටිය ගහණයෙන් අයින් කරලා දානවා. අපි ඒකට කියනවා පිටලෑම කියලා. ඉංග්‍රීසියෙන් කියනවා කල් කරනවා කියලා. එතකොට දැන් මේ උදාහරණයේදී මේ දක්වලා තියෙන්නේ දැන් මේ ගස් සැලකුවොත් අපිට අවශ්‍ය උස ගස් විතරයි කියලා හිතන්න. එතකොට මේ උස ලක්ෂණ තියෙන ගස් අපි වෙන් කරලා ගන්නවා. අනිත් අයව අයින් කරලා ගන්නවා. කපලා ගන්නවා. එතකොට ඊළඟ પરම්පරාව බිහි වෙන්නේ මේ උස ගස් දෙක අතර අභිජනනය. එතකොට ඒගොල්ලෝ අතර නිලීන ඥාන තිබ්බනම් සමහර විට ඊළඟ ගහණේදී මිටි අයත් දකින්න පුළුවන් මේ වගේ. එතකොට ඒ ගහණේනුත් අපි තෝරගන්නේ උස අය විතරයි. එතකොට මේ නිලීන ඥාන ප්‍රමුඛ වෙච්ච අය, නිලීන ඥාන මතු වෙච්ච අය අයින් කරලා දානවා. දැන් උදාහරණයක් විදිහට බලන්න මෙහෙම. ඔන්න දැන් මේ තියෙන්නේ ඔය කියපු උස ලක්ෂණයට අදාළ ගස් දෙක. මේ දෙක විෂම යෝගී වෙන්න එපා. එහෙම නැත්නම් මිදියය මතු වෙන්න විදිහක් නැහැ. ඔන්න මේ තියෙන්නේ ප්‍රමුඛ ඥානය, මේ තියෙන්නේ නිලීන ඥානය. ඒක හන්ද අපි මේකට කියනවා විෂම යෝගී කියලා. දැන් මේ තියෙන්නේ මේගොල්ලන්ගේ ජන්මාන. ඔය තියෙන්නේ ජන්මාන. දැන් මෙයයි සංසේචනය වුණොත් ප්‍රමුඛ ඥාන දෙක සංසේචනය වුණොත් එහෙම ප්‍රමුඛ ඥාන දෙක තියෙන ජන්මාණු දෙක සංසේචනය වුණොත් එහෙම හැදෙන්න පුළුවන් එක්කෙනා උස එක්කෙනෙක් උස ලක්ෂණය සඳහා ප්‍රමුඛයි. මේ උස අයගෙන් කවුරුද? ඊළඟට මේ ඥානයයි සංසේචනය වුණොත් එයත් උස එක්කෙනෙක්. හැබැයි විෂම යෝගී උස එක්කෙනෙක්. මේ කවුරු හරි උස එක්කෙනෙක්. ඊළඟට මෙයයි සංසේචනය වුණොත් ඒත් හැදෙන්නේ උස එක්කෙනෙක්. ඊළඟට මෙයයි සංසේචනය වුණොත් හැදෙන එක්කෙනා මිටි එක්කෙනෙක්. අන්න එහෙම තමයි මේ උස දෙන්නේ අභිජනනයට ලක් කරත් ඇතැම් විට මිටි අය මතුවෙන්නේ ඥාන ලක්ෂණ සඳහා විෂම යෝගී වුණොත්. මේ කතාව මම 12 වසරේදී කිව්වා. මතක ඇති. නමුත් නැවත මතක් වෙන්න මම මෙතනදී මේ සඳහන් කළේ. එතකොට මෙයා මොකද කරන්නේ? මේ මිටි එක්කෙනාව මේ ගහණයෙන් අයින් කරලා දානවා. එතකොට දැන් මේ මිටි බවට අදාළ ඥාන ක්‍රමක්‍රමයෙන් පරම්පරා ගානක් යනකොට මොකද වෙන්නේ? අයින් වෙලා යනවා. එතකොට අර නිෂ්පාදනය අඩු වෙන්න හේතු වෙන ඥාන ක්‍රමක්‍රමයෙන් අයින් වෙලා ගිහිල්ලා වැඩි නිෂ්පාදනයකට හේතු වෙන ඥාන තමයි ගහණේ ඉතුරු වෙන්නේ. එතකොට එන්නේ ගහණේ ඉන්න සත්තු වැඩි නිෂ්පාදන හැකියාවක් පෙන්눔 කරනවා.
ඊළඟට මේ ලක්ෂණ ප්‍රවේණිකව ඊළඟ પરම්පරාවටත් ලබා දෙන්න කටයුතු කරනවා. එතකොට අන්න එහෙම තමයි වරණයේදී අපි සත්තු වැඩි දියුණු කිරීම. එතකොට දැන් වරණය කරනවා නම් මේ සත්තු වරණය කරන්න අපි හොඳ අයනේ තෝරගන්නේ. ඒකට හොඳ අය තෝරගන්න මොනවද අපි උදව් කරගන්නේ? කොහොමද හොඳ අය කියලා තෝරගන්නේ කියන එකයි ඊළඟට බලන්නේ. ඒකට තමයි අපි කියන්නේ වරණය සඳහා ආධාරක. උසස් ලක්ෂණ සහිත අපිට අවශ්‍ය ලක්ෂණ උසස් තත්ත්වයේ තියෙන සත්තු තෝරගන්න අපි මූලික වශයෙන් ආධාරක හතරක් භාවිතා කරනවා. එකක් තමයි නිෂ්පාදන වාර්තා කියන්නේ. ඒ කියන්නේ නිෂ්පාදන වාර්තා කියන්නේ සත්තුන්ගේ සම්පූර්ණ ජීවිත කාලය තුළම නිෂ්පාදනය පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තා. මේ වාර්තා සාමාන්‍යයෙන් ගොවිපළක දැන් ගවයෝ නම් ඒ සතා වෙනුවෙන් වෙන වෙනම නිෂ්පාදන වාර්තා පවත්වාගෙන යනවා. එතකොට ඒ සතා එක් එක් කිරි මුරේදී දීපු කිරි අස්වැන්න පිළිබඳ අපිට වාර්තා ගන්න පුළුවන්. ඒ අනුව බලලා අපිට වැඩි කිරි අස්වැන්නක් ලබා දෙන සත්තු කවුද කියලා දැන් මේ ගවයින් නම් මම කියන්නේ මාස් නම් එහෙමයි, බිත්තර නම් එහෙමයි වෙනම. වැඩි නිෂ්පාදනයක් ලබා දෙන සත්තු කවුද කියලා අපිට වාර්තා තියාගන්න පුළුවන්. ඒතර ඒ වාර්තා උදව් කරගෙන අපිට වරණයේදී ඉහළ ඥානමය විභවතාවක් තියෙන සත්තු තෝරගන්න පුළුවන්. ඊළඟ එක තමයි පෙළපත් වාර්තා කියන්නේ. පෙළපත් වාර්තා කියන්නේ මොකක් හරි ගහණයක ඉන්න සත්තුන්ගේ මුතුන් මිත්තන්ගේ ඉනම් විස්තර තියෙන වාර්තා. මුතුන් මිත්තන්ගේ නිෂ්පාදන හැකියාව කොහොමද කියන තොරතුරු තියෙන වාර්තා. දැන් හිතන්නකෝ කිසියම් කිරි ගවයෙක් හිටියා. ඒ කිරි ගවයා සාමාන්‍යයෙන් වසරකට කිරි ලීටර් 6000ක අස්වැන්නක් දෙනවා. එතකොට එයාගේ මව් ගවයා සාමාන්‍යයෙන් කිරි ලීටර් 6000ක අස්වැන්නක් දෙනවා. එයාගේ මව, ඒ මවගේ මව මිත්තණිය. එයත් කිරි ලීටර් 8000ක විතර අස්වැන්නක් දීලා තියෙනවා. එතකොට අපිට පේනවා මෙන්න මේ පෙළපත හොඳ නිෂ්පාදනයක් ලබා දෙන පෙළපතක් කියලා. එතකොට ඒකෙන් අපිට පුළුවන් මෙයා එහෙනම් අපි වර්ණයේදී රඳවා ගන්න එක්කෙනෙක්ද ඉවත් කරන්න ඕන එක්කෙනෙක්ද කියලා තීරණය කරන්න. හැබැයි මේ පෙළපත් වාර්තා තෝරා ගනිද්දී මේ පෙළපතේ මුතුන් මිත්තු අතර දුරස්ථභාවය වැඩි වෙනවා. හිතන්නකෝ දැන් මේ ගවයා ලබා දෙන්නේ කිරි ලීටර් 4000යි. එයාගේ මවත් නෙමෙයි, එයාගේ මිත්තණියත් නෙමෙයි. එයාගේ මව තමයි කිරි ලීටර් 8000ක් ලබා දුන්නේ කියලා. එතකොට මිත්තණිය කිරි ලීටර් 8000ක් ලබා දුන්නට ප්‍රවේණික වශයෙන් දුරස්ථභාවය වැඩි මේ කතා කරන ගවයා සහ එයා අතර. එතකොට ඒක අපිට සලකා බලන්න තියෙන ඉඩකඩ අඩුයි. මොකද ඥානමය වශයෙන් මෙයා වෙනස් වෙලා වෙන්න පුළුවන් මේ වෙනකොට. ඒකාන්ත පෙළපත් වාර්තා සලකා බලද්දී වැඩිපුර සලකා බලන්නේ වඩා ළඟ ප්‍රවේණික සම්බන්ධතාව තියෙන එයාගේ පූර්වජයින්ගේ විස්තර. එතකොට පෙළපත් වාර්තා සලකා බලද්දී තව කාරණයක් තියෙනවා. දැන් මෙයා අපි සලකන ගවයා කිරි ලීටර් 6000ක අස්වැන්නක් දෙනවා. හරි. හැබැයි එයාගේ මව දීලා තියෙන්නේ කිරි ලීටර් 4000ක අස්වැන්නක්. හැබැයි දුන්නට මවට ලැබිලා තියෙන දේශගුණ තත්ත්වය මේ තරම් හොඳ ඒවා නෙමෙයි නම්. සමහර විට ඒ කිරි ලීටර් 6000 දුන්නේ 4000 දුන්නේ 6000ක් දෙන්න හැකියාව තියාගෙන වෙන්න පුළුවන්. මොකද එයාගේ ලැබිච්ච කාලගුණික තත්ත්වයන් සහ කලමනාකරණ තත්ත්වයන් වෙනස් නම් පෙළපත් වාර්තාවල සමහර විට වෙනස්කම් වෙන්න පුළුවන්. ඒක හන්දා මේ පෙළපත් වාර්තා කියන ඒවා භාවිතා කරන එක ඇතැම් වෙලාවට එකම පරිසර තත්ත්වයන් හැම පෙළපතකටම ලැබුණාද කියලා දන්නේ නැති හන්දා. ඒක යම් තරමකට සීමා සහිත වෙනවා මේ පෙළපත් වාර්තා භාවිතා කරද්දී. හැබැයි මේකත් උදව්වක් වර්ණය සඳහා. ඊළඟ එක තමයි සමූහ වර්ණය කියන්නේ. සමූහ වර්ණය කියන්නේ කිසියම් ගහණයක ඉන්න සතුන් අතරින් යම් ලක්ෂණයකට අදාළ වැඩිම නිෂ්පාදන හැකියාවක් පෙන්වන සත්තු ඊළඟ පරම්පරාවේ අභිජනන කටයුතු සඳහා තෝරගන්නවා. මෙතනදී එක සතෙක් දෙන්නෙක් නෙමේ වැඩි නිෂ්පාදනයක් පෙන්වන සියලු දෙනා තෝරගන්න. සමූහයක් වශයෙන් ඊළඟ පරම්පරාවේ ජනකයන් විදියට තෝරගන්න. දැන් වර්ණයකදී සමහර වෙලාවට හොඳ සත්තු දෙන්නෙක් වෙනම තෝරගන්න පුළුවන්. හොඳ පිරිමි සතෙකුයි හොඳ ගැහැණු සතෙකුයි. එතකොට ඒක සමූහ වර්ණයක් වෙන්නේ නැහැ. හැබැයි සමූහ වර්ණයේදී වෙන්නේ දැන් අපි හිතමුකෝ කිසියම් කිරිපට්ටියක සත්තු හිටියයි කියලා 50ක් ගැහැණු පිරිමි පොදුවේ 50ක් හිටියා. ඔය 50 සත්තු 5 දෙනෙක් දුර්වල නිෂ්පාදනයක් වෙන්නවා. අනිත් 45ම හොඳයි නිෂ්පාදනය. එතකොට ඒ 45 දෙනා තෝරගන්නවා. පොදුවේ අභිජනනය වෙන්න ඉඩ අරිනවා. දුර්වල 5 දෙනා අයින් කරනවා. ඒකට තමයි කියන්නේ සමූහ වර්ණය කියලා. දැන් ඔය යුරෝපීය ගව් විශේෂවල
සාමාන්‍යයෙන් සත්තුන්ගේ අර අකීකරු බව, අනින බව, කලබලකාරී ගතිය අඩුයි සාමාන්‍යයෙන්. එහෙම වෙලා තියෙන්නේ ඔන්න ඔය සමූහ වර්ණය හන්ද දැනුවත්ව හෝ නැදැනුවත්ව වෙච්චි. මොකද අතීතයේදී කිසියම් යුරෝපයේ කිසියම් ගව පට්ටියක හිටියනම් අනින අකීකරු ගවේ ඒගොල්ලෝ මොකද කළේ? වෙඩි තියලා මරලා දැම්මා. දැන් අපේ එහෙම සංස්කෘතියක් නැහැනේ. අපි ඒක හරි වැරදි කියනවා නෙමෙයි. නමුත් වෙඩි තියලා මරලා දැම්මා. නමුත් එතකොට මොකද වුනේ? අර එහෙම ලක්ෂණ පෙන්නන සතු ක්‍රමක්‍රමයෙන් අයින් වෙලා ඒ ජාන ඒ ගහණයන්ගෙන් අයින් වෙලා ගියා. එතකොට මොකද වුනේ? දැන් ඉන්න සතු එහෙම අකීකරු නෑ, කලබල නෑ, නිශ්චලයි. රාන්නේ එහෙම තමයි. ඒතකදී වෙලා තියෙන නොදැනුවත්ව හෝ සමූහ වර්ණයක්. හොඳ ලක්ෂණ පෙන්නන අය විතරක් තෝරගන්න. අඩු කිරියක් ගන්නක් තියෙනවා කියලා වයින් කරලා. ඒකට තමයි කියන්නේ සමූහ වර්ණය කියලා. ඊළඟට ප්‍රජනිත පරීක්ෂාව කියන්නේ ඊළඟ එක. ප්‍රජනිත පරීක්ෂාව කියන්නේ කිසියම් සතෙකුගේ ජනිතයේ. ඒ කියන්නේ අපි හිතමු එළදෙනක් ඉන්නවා. ඒ එළදෙනගේ පැටියක් කොච්චර කිරි ලබා දෙනවද? දැන් මේ පැටියක් ලොකු වෙලා කිරි ගන්න අවස්ථාවේ කොච්චර කිරි ලබා දෙනවද කියලා බලනවා. හොඳ කිරි ආසන්නක් දෙනවා නම් ඒ පැටියා බිහි කරන්න දායක වෙච්ච මව් සහ පිය හරක් දෙන්න තෝරගන්න. එතකොට ඒගොල්ලන්ගේ ඊළඟ පැටියත් ඉහළ කිරි ආසන්නක් දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එතකොට ප්‍රජනිත පරීක්ෂාවේදී කරන්නේ කිසියම් මව් හෝ පිය පාර්ශව දෙකකින් බිහි වෙච්ච පැටව් බලනවා. එතකොට ඒගොල්ලෝ බහුතරයකගේ නිෂ්පාදනය වැඩි නම් ඒ මව්පිය පාර්ශව දෙක තෝරා ගන්නවා ඊළඟ පරම්පරාවන්ගේ පැටව් බිහි කර ගන්න. එතකොට ඒ දෙන්න භාවිතා කරලා වැඩි පැටව් සංඛ්‍යාවක් නිපදවා ගන්නවා. මොකද ඒ දෙන්න සම්බන්ධ වුණාම හැදෙන පැටවුන්ගේ වැඩි කිරියාසන්නක් ලබා දෙන්න හේතු වෙන ජාන සංයුතියක් ඇති වෙනවා කියලා අපි දන්නවා. එතකොට ප්‍රජනිත පරීක්ෂාවේදී කරන්නේ කිසියම් මව්පිය පාර්ශව දෙකක බිහි වෙන පැටවුන්ගේ නිෂ්පාදන හැකියාව කොහොමද කියලා බලන එකයි. හොඳයි. මේ දක්වා මම ඔය කියපු විස්තරය තමයි මේ ඊළඟ ස්ලයිඩ් එකේ මේ ලිඛිතව විස්තර කරලා තියෙන්නේ. හොඳයි. දැන් අපි වර්ණය මගින් තෝරගත්තා. වඩා සුදුසු සත්තු ඊළඟ පරම්පරාව බිහි කරන්න. එතකොට ඒ විදියට තෝරාගත්තු සත්තු භාවිතා කරලා වඩා උසස් වර්ගයේ උසස් ලක්ෂණ සහිත උසස් ජානමය සංයුතියක් සහිත සතුන් බිහි කර ගැනීම තමයි අභිජනනයේදී අපි සිද්ධ කරන්නේ. ඒකට ඒ සඳහා අභිජනන ක්‍රම භාවිතා කරනවා. අභිජනන ක්‍රම මූලික වශයෙන් දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි සහාභිජනනය, අනිත් එක තමයි දෙමුහුන් අභිජනනය. දැන් අපි බලමු මොකද්ද සහාභිජනනය කියන්නේ සහ මොකක්ද දෙමුහුන් අභිජනනය කියන්නේ කියලා. හොඳයි දැන් අපි බලමු සහාභිජනනය කියන්නේ මොකක්ද කියලා. අපි 12 වසරේදීත් කතා කළා සහාභිජනනය ගැන. ඇත්තටම මේ සහාභිජනනය කියන්නේ කිට්ටු ඥාති සම්බන්ධතාවයකින් යුත් සතුන් අතර මුහුන් කිරීම. දැන් 12 දී අපි කතා කළේ හොඳම සහාභිජනනය තමයි ස්වපරාගණය කියන්නේ. හැබැයි එතනදී අපි ශාක සහ සත්තු ගැන පොදුවේ දෙගොල්ලෝ ගැනම කතා කරපු හන්ද තමයි ස්වපරාගණයක් ගැන කතා කළේ. දැන් මෙතනදී අපි සතුන් විතරක් කතා කරන නිසා මෙතනදී ස්වපරාගණය කියන එක ප්‍රායෝගික නෑ. එතකොට මෙතනදී සහාභිජනනය කියලා ගන්න වෙන්නේ බොහොම කිට්ටු ඥාති සම්බන්ධතාවයකින් යුත් සත්තු දෙන්නෙක් අතර කරන මුහුමක් තමයි අපිට සහාභිජනනය කියලා ගන්න වෙන්නේ. එතකොට මෙතනදී මේ උදාහරණයෙන් පැහැදිලි වෙනවා මේ මව් පාර්ශවය මේ පිය පාර්ශවය මේ දෙන්නාගේ මුහුන් කරලා හදන දුහිතෘ සත්වයා තමයි මේ ඉන්නේ. එතකොට මේතනදී බලාපොරොත්තු වෙලා තියෙන්නේ අපි හිතමු කිසියම් ලක්ෂණයක් සඳහා මේ නිල් පාටෙන් දැක්වෙන්නේ උසස් ලක්ෂණයක් කියලා හිතන්න. රතු පාටෙන් දැක්වෙන්නේ ඒකෙම දුර්වල ලක්ෂණය. අපි හිතමු නිල් ඥානය ප්‍රමුඛයි රතු ඥානය නිලීනයි. මෙතනත් නිල් ඥානය ප්‍රමුඛයි රතු ඥානය නිලීනයි. එතකොට මේ මව්පිය පාර්ශව දෙක මුහුන් කරලා ගත්තු සත්තුන්ගේ සමහර සතෙක් ඉන්න පුළුවන් මෙන්න මේ ප්‍රමුඛ ඥාන දෙකම එකතු වෙලා හැදිච්ච. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සමහර සත්තු හැදෙන්න පුළුවන් මේ නිලීන ඥාන දෙකත් එකතු වෙලා හැදෙන්න. එතකොට ඒ සත්තු දුර්වලයි. එතකොට අපි මේ ප්‍රමුඛ ඥාන දෙක විතරක් ඇවිල්ලා හැදිච්ච උසස් ලක්ෂණ පෙන්වන දුහිතෘ සත්තු තෝරාගෙන
ඒගොල්ලෝ මෙන්න මේ පිය පාර්ශවයත් එක්ක නැවත මුහුන් කරනවා. එතනදී මේ නිලීන ඥානයේ එන්න තියෙන ඉඩ කඩ අඩුයි. මොකද ඉස්සෙල්ලා මව් පාර්ශවයේ නිලීන ඥානයේ තිබ්බා, පිය පාර්ශවයේ නිලීන ඥානයේ තිබ්බා. හැබැයි දැන් මෙතන දුහිතෘ පාර්ශවයේ මේ නිලීන ඥානයේ නැහැ. එතකොට හැදෙන්න පුළුවන් සත්තු ඔක්කොම දැන් මේ F1 පරම්පරාවේදී අපිට නිලීන ඥාන දෙකම සමයෝගී වෙච්ච සත්තු දකින්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් සහාභියනනය කරලා ගන්න මෙන්න මේ පරම්පරාවේදී කිසිම සතෙක් දුර්වල ලක්ෂණ පෙන්වන අය නෙමෙයි. මොකද යම් විදියකින් නිලීන ඥානය ආවත් යම් සතෙකුට එයා ප්‍රමුඛ විෂමයෝගී එක්කෙනෙක්. ප්‍රමුඛ ඥානයේ තියෙන විෂමයෝගී එක්කෙනෙක්. බලන්නකො මේ උදාහරණය දැන් ඔන්න යම් සතෙක් ඉන්න පුළුවන් ප්‍රමුඛ ඥාන දෙකම එකතු වෙලා. මෙයා දැන් ප්‍රමුඛ සමයෝගී උසස් ලක්ෂණ පෙන්වන සතෙක්. හැබැයි යම් විදියකින් මේ පිය පාර්ශවයේ නිලීන ඥානය ආවත් මව් පාර්ශවයෙන් කොහොමත් එන්නේ ප්‍රමුඛ ඥානය. පිය පාර්ශවයෙන් අර දුර්වල ලක්ෂණ තියෙන ඥානය ආවත් ඊට වඩා ප්‍රමුඛ හන්ද මෙයාගේ මේ ප්‍රමුඛ ඥානය. මේ සතා බාහිරට පෙන්වන ලක්ෂණ. ඒ කියන්නේ රූපානුදර්ශය. රූපානුදර්ශය උසස් එකක්. ප්‍රවේණි දර්ශය විෂමයෝගී වෙන්න පුළුවන්. නමුත් රූපානුදර්ශය උසස් එකක්. ඒ කියන්නේ මේ සහාභිජනනයේදී එන රූපානුදර්ශය බොහෝ විට උසස් ඒවා. අනේ ඒක තමයි සහාභිජනනය භාවිතා කරන්නේ. හුඟක් වෙලාවට මේ අභිජනන වැඩසටහන් වලදී සහාභිජනනය භාවිතා කරලා අපි උත්සාහ කරන්නේ සත්තු තවදුරටත් වැඩි දියුණු කරන්න අභිජනන වැඩසටහන් හරහා. හොඳයි අපි බලමු දැන් මෙහෙම සහාභිජනනය කරන එකේදී වාසිය මොනවද කියලා. ප්‍රධානතම වාසිය තමයි මෙහෙම සහාභිජනනය කරනකොට අපිට කිසියම් සලකන ලද නිෂ්පාදනයක, ඒ කියන්නේ කිරි වේවා, බිත්තර වේවා, මොකක් හෝ සත්ව නිෂ්පාදනයක ඒකාකාරී බවක් ලබා ගන්න පුළුවන් වෙන එක. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට බලන්න මේ මව් පාර්ශවයේ සහ පිය පාර්ශවයේ අභිජනනය කරලා ලැබෙන පළවෙනි පරම්පරාවේ F1 පරම්පරාවේ මෙන්න මේ සත්වය. අපි මේ නිල් පාට ඥානයේ තියෙන්නේ ප්‍රමුඛ ඥානය. මේක තමයි ඉහළ නිෂ්පාදනයක්. ඉහළ කිරි නිෂ්පාදනයක් ලබා දෙන්න හේතු වෙන්නේ. මේ රතු පාට ඥානයේ නිලින ඥානයේ මේක ප්‍රමුඛ මේ ඥානයේ සමයෝගී වුණොත් එහෙම ඒකෙන් අඩු කිරි නිෂ්පාදනයක් තමයි ලැබෙන්නේ. අපි එහෙම හිතමුකෝ. දැන් මේ සත්වය බලන්න මෙයාගේ තියෙන දෙකම ප්‍රමුඛ ඥානයක් ඉහළ කිරි නිෂ්පාදනයක් ලබා දෙනවා. හැබැයි ඒ පරම්පරාවෙම තව ඉන්න පුළුවන් මෙන්න මේ නිලීන ඥාන දෙක සමයෝගී වෙච්ච සත්වෙක්. එතකොට එයා අඩු කිරි නිෂ්පාදනයක් තමයි ලබා දෙන්නේ. එතකොට මේ පළවෙනි පරම්පරාව ගත්තොත් මේකේ කිරි නිෂ්පාදනයේ විචලනයක් දකින්න පුළුවන්. මෙයා ඉහළ නිෂ්පාදනයක් ලබා දෙනවා, මෙයා පහළ නිෂ්පාදනයක් ලබා දෙනවා. හැබැයි බලන්න මේ ඉහළ නිෂ්පාදනයක් ලබා දෙන ප්‍රවේණික වශයෙන් වඩා උසස් සත්වයා සහ මේ එයාගේ පිය පාර්ශවය මුහුත් කරලා ගන්න සහාභිජනනයෙන් ගන්න ඊළඟ පරම්පරාව, තුන්වෙනි පරම්පරාව එහෙම නැත්නම් F2 පරම්පරාව ගත්තොත් ඒකේ මේ ප්‍රමුඛ ඥාන දෙකම සමයෝගී වෙච්ච ප්‍රමුඛ සමයෝගී සතෙක් ඉන්න පුළුවන්. එතකොට එයා ඉහළ ප්‍රවේ රූපානුදර්ශයකුත් පෙන්වනවා. ඒ කියන්නේ හොඳ උසස් කිරි නිෂ්පාදනයක් ලබා දෙනවා. හැබැයි මේ පිය පාර්ශවයෙන් මේ නිලීන ඥානය ආවා F2 පරම්පරාවට මේ දුහිතෘ පරම්පරාවේ. මෙයාගේ ඉන්නේ ප්‍රමුඛ ඥානම විතරයි. එතකොට මෙයා විෂමයෝගී වුණාට මෙයා රූපානුදර්ශයක් විදිහට ගත්තොත් මෙයාත් ඉහළ කිරි නිෂ්පාදනයක් ලබා දෙනවා මේ ප්‍රමුඛ ඥානයේ තියෙනවා. එතකොට මේ සහාභිජනනය නිසා මේ පරම්පරාවේ ඉන්න සියලුම දෙනා ඉහළ කිරි නිෂ්පාදනයක් ලබා දෙන සත්තු. හැබැයි මේ F1 පරම්පරාවේ අපිට එහෙම එකක් දකින්න ලැබුණේ නැහැ. ඒක හන්දා සහාභිජනනයක වාසියක් තමයි නිෂ්පාදනයේ ඒකාකාරී බවක් දකින්න පුළුවන් වෙනවා සහාභිජනනය කරනකොට. හැබැයි ඔකේ තව දුර්වලකමක් තියෙනවා. මොකද අපි මේ සලකන්නේ මේ ඥාන දෙක විතරක් වුණාට සත්‍යයේ වර්ණ දේහ වල තියෙන්නේ මේ ඥාන දෙකක් විතරක් නෙමෙයිනේ. එක ඥානයක් විතරක් නෙමෙයි මේ ඇලීල දෙක විතරක් නෙමෙයි. තව ඥාන විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒවේ ඇලීලත් විශාල සංඛ්‍යාවක් තියෙනවා. එතකොට ඔය සත්වයේ යටපත් වෙච්ච දුර්වල ලක්ෂණ තියෙන්න පුළුවන් හැංගිලා රූපානුදර්ශයක් විදිහට පිටට පෙන්වන්නේ නැති. ඒවා නිලීන ඥාන වෙන්න පුළුවන්. හැබැයි දිගින් දිගටම මෙහෙම සහාභිජනනය කරනකොට මේ විදිහට සමයෝගී වුණා වගේ මේ තැන්වල සමයෝගී වුණා වගේ ඔය අපිට නොපෙනෙච්ච ඔය නිලීන ඥාන දුර්වල ලක්ෂණ වලට හේතු වෙන නිලීන ඥානත් සමයෝගී වෙන්න පුළුවන්.
එතකොට අන්නේ දුර්වල ලක්ෂණ පෙන්වලා ඒ සත්තු තවත් දුර්වල සත්තු වෙන්න පුළුවන්. එතකොට මොනවා හරි විකෘතිතා දුර්වලතා ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. එතකොට අන්න ඒ හන්දා සත්තුන්ගේ වර්ධනයේ දුර්වල වීම, සඵලතාව අඩු වීම, රෝග සඳහා ප්‍රතිරෝධී බව අඩු වීම, ශරීර ප්‍රමාණය කුඩා වීම, උපත්බර අඩු වීම, ජීවිතාව අඩු වීම වගේ දුර්වල ලක්ෂණ මතුවෙන්න පුළුවන් දිගින් දිගටම සහාභිජනනය කරනකොට. ඒ වගේම මේ විදිහට සහාභිජනනය කරලා නිෂ්පාදනයේ යන්න පුළුවන් එක්තරා මට්ටමක් දක්වා විතරයි. මොකද ඥාන අපි අලුතෙන් නිෂ්පාදනය කරන්නේ නැහැනේ. තියෙන ඥානවල තමයි අපි ඒවා සංයෝජනය කරලා උපරිමයකට එන්නේ. එතකොට මෙතනින් එහාට තවදුරටත් කිරි නිෂ්පාදනය කියන සාධකයේ සැලකුවා තවදුරටත් වර්ධනයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. මේක තමයි උපරිමය. ඒක හන්ද තමයි අපි අර 12 වසරේ ප්‍රස්තාරයක් ඇන්නේ සහාභිජනනයේ කිසියම් ලක්ෂණයක් වර්ධනය කරගෙන ගිහිල්ලා එක්තරා අවස්ථාවක් එනවා තවදුරටත් වර්ධනය කරන්න බැරි. එතකොට අපි කියව වර්ණ සාණුව කියලා. තවදුරටත් මේක වර්ධනය කරන්න බෑ. ඒ වගේම අර දුර්වල ලක්ෂණ නිසා මේ නිලීන දුර්වල ලක්ෂණ මතුවීම නිසා ලක්ෂණ පහත වැටීමකුත් වෙන්න පුළුවන්. අපි ඕකට කියනවා සහාභිජනන පාතනය කියලා. ඒකට එහෙම දේවලුත් වෙන්න පුළුවන්. ඒක අන්ත මේ සහාභිජනනය කියන එක දිගින් දිගටම කරන්න හොඳ තත්ත්වයක් නෙමෙයි. එතකොට මම කිව්වා සහාභිජනනයේ හිතකර සහ අහිතකර ලක්ෂණ දෙකම තියෙනවා කියලා. එතකොට සහාභිජනනය කියන එක අර කියපු අහිතකර ලක්ෂණ නිසා විශාල වශයෙන් භාවිතා කිරීම අහිතකර වුණා. සහාභිජනනයේ භාවිතයන් තියෙනවා අභිජනන වැඩසටහන් වලදී. එක භාවිතයක් තමයි මම අර විස්තර කළා වගේ නිෂ්පාදනයේ ඒකාකාරී බවක් ලබා ගන්න. නිෂ්පාදනයේ ලොකු විචලතාවක් තියෙන සත්ත්ව පට්ටියක, හරක් පට්ටියක හෝ කුකුල් ගොවිපලක නිෂ්පාදනයේ ඒකාකාරී බවක් ලබා ගන්න මේ සහාභිජනනය. සත්ව නිෂ්පාදනයේදී ඒකාකාරී බවක් ලබා ගන්න සහාභිජනනය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මම කිව්වා අර අහිතකර ලක්ෂණ මතුවෙනවා කියලා දිගින් දිගටම සහාභිජනනය කරගෙන යන්නේ. එතකොට අපිට ඒකම භාවිතා කරන්න පුළුවන් අහිතකර ලක්ෂණ තියනවාද කියලා දැනගන්න. ඒ කිසියම් සත්ව කණ්ඩායමක් දිගින් දිගටම සහාභිජනනය කරලා අපිට බලන්න පුළුවන් මේ සත්තුන්ගේ හැංගිච්ච මොනවා හරි අහිතකර ලක්ෂණ තියනවාද කියලා. එතකොට ඒවා හඳුනා ගන්නත් මේ සහාභිජනනය කියන එක අපිට භාවිතා කරන්න පුළුවන්. එතකොට ඒවා තමයි අභිජනන වැඩසටහන් වලදී සහාභිජනනයේ භාවිතාවල්. හොඳයි. දැන් අභිජනන වැඩසටහන් වල භාවිතා වෙන ඊළඟ අභිජනන ක්‍රමය තමයි දෙමුහුන් අභිජනනය. දෙමුහුන් අභිජනනයේදී අපි කරන්නේ ප්‍රවේණික වශයෙන් වෙනස්කම් පෙන්වන. සත්තු දෙන්නෙක් අතර අභිජනනය කරලා අලුත් පැටවුන් බිහි කරගන්න එක තමයි දෙමුහුන් අභිජනනයේදී කරන්නේ. එතකොට අපි සහාභිජනනයේදී කලේ ප්‍රවේණික වශයෙන් ආසන්න සත්තු දෙන්නෙක්. ප්‍රවේණික වශයෙන් බොහොම සමීප සත්තු දෙන්නෙක් මුහුන් කළා. හැබැයි දෙමුහුන් අභිජනනයේදී කරන්නේ ප්‍රවේණික වශයෙන් ලොකු විචලතාවයක් පෙන්වන සත්තු දෙන්නෙක් මුහුන් කරලා ලබා ගන්නවා පැටවු. එතකොට අර මව්පිය පරම්පරා දෙකේම තියෙන උසස් ලක්ෂණ මේ පැටියාගේ අන්තර්ගත වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දැන් මේ උදාහරණේ බලන්නකෝ. මම මේ ශාක දෙකක් අරන් තියෙන්නේ. මෙතන සත්තු ගැන අපි කතා කළත් වඩා වැඩි මේ අපේ ඇහෙන් බලපු ගමන් පැහැදිලි වෙන උදාහරණයක් නිසා. දැන් මේ බලන්නේ අලංකාරය සඳහා වවන ශාක දෙකක්. දැන් මේ ශාකයේ මතු පිට මේ විදිහට සුදු පාට ඩොට් වගේ ගැට දකින්න පුළුවන්. ඊළඟට මේ ශාකයේ මේ විදිහට ගැට දකින්නේ නැහැ. නමුත් අලු පාට බොහොම ලස්සන පාටක් තියෙනවා. දැන් අපිට මේ ලස්සන පාටත් ඕනේ. මෙන්න මේ විදිහේ තියෙන අලංකාර මේ ගැට සහිත ගතියක් ඕනේ. දැන් අපි මේ දෙක එකතු කරලා අලුත් ජනිතේ බිහි කරන්න උත්සාහ කරනවා මේ දෙන්න දෙමුහුන් කරලා. මේ දෙන්න මුහුන් කරපුවාම මෙයාගෙන් මේ අර ගැට සහිත ගතියත් මේ ශාකයට ඇවිල්ලා තියෙනවා. මේ අලු පැහැ ගතියත් මෙයාට ඇවිත් තියෙනවා. ඔන්න ඕක තමයි. දැන් ඇත්තට මේ දෙන්න ප්‍රවේණික වශයෙන් බොහොම දුරස්තයි. මෙයා එක විදියක් මෙයා තව විදියක්. හැබැයි මේ දෙන්නම එකම විශේෂයේ ශාක. මොකද එකම විශේෂයේ නොවුනොත් කොහොමද දෙමුහුන් අභිජනනයක් කරන්න බෑ. මොකද විශේෂ දෙයක සත්තු දෙන්නෙක් දෙමුහුන් කරොත් බිහි වෙන ජනිතය වඳයි. එයා සරු ජනිතයක් වෙන්නේ නැහැ. එතකොට තව පරම්පරාවක් ගෙනියන්න බෑ. ඒක හන්දා. එකම විශේෂයේ ප්‍රවේණික වශයෙන් වඩා දුරස්ත සත්තු දෙන්නෙක් අතර දෙමුහුන් කිරීම තමයි දෙමුහුන් අභිජනනයේදී කරන්නේ. එතකොට මේකේ අරමුණු දෙකක් තියෙනවා. එකක් තමයි අලුතෙන් බිහි වෙන ජනිතයාට හිතකර ඥාන ඇතුල් කරන එක. කියන්නේ අපි හිතමුකෝ මේ දැන් මේ ගැට සහිත ලක්ෂණය කියලා. ඒක අපි මෙයාට ලබා දීලා තියෙනවා.
ඊළඟ එක තමයි දෙමුහුන් දිරිය ඇති කිරීම. අපි දෙමුහුන් දිරිය ගැන අපි මීට කලින් අභිජනනීය පාඩමේ ශාක අභිජනන ක්‍රම ගැන කතා කරද්දී මම විස්තර කළා දෙමුහුන් දිරිය කියන්නේ මොකක්ද කියලා. ඒක හන්ද මම මෙතනදී ඒක නැවත විස්තර කරන්න යන්නේ නැහැ. මේක දීර්ඝ වෙන හන්ද පාඩම. කෙටියෙන් කිව්වොත් දෙමුහුන් දිරිය කියන්නේ මේ බිහි වෙන ජනිතයාගේ ඥාන සැකැස්මි. මේ ප්‍රවේණික වශයෙන් දුරස්ත දෙන්නෙක් නේ අභිජනනයට ලක් කරේ. එතකොට මේ බිහි වෙන ජනිතයාගේ ඥාන සැකැස්මේ හුඟක් ඥාන වලින් එකක් හරි ඥාන යුගල් වශයෙන් තියෙන මේ ඥාන යුගල් වලින් එකක් හරි ප්‍රමුඛ ඥාන වෙනවා. එතකොට වැඩි ප්‍රමුඛ ඥාන සංඛ්‍යාවක් තියෙනවද මෙයාට වැඩි ඔරොත්තු දීමේ හැකියාවක් වඩා වැඩි ශක්තිමත් බවක් මේ අලුත් ජනිතයාට ලැබෙනවා මව් පරම්පරාවටත් පිය පරම්පරාවටත් වඩා. අනේ ඒකට තමයි අපි දෙමුහුන් දිරිය කියලා කිව්වේ. මම මීට කලින් ඒක දීර්ඝව විස්තර කරපුවන්ද මීට වැඩි විස්තරයක් ඒක ගැන මෙතනදී කියන්න යන්නේ නැහැ. හොඳයි මම ඉස්සෙල්ලා පැහැදිලි කළානේ දෙමුහුන් අභිජනනයේ එක අරමුණක් තමයි යම් සත්ව ගහණයක් තුළට හිතකර ඥානයක් ඇතුළු කිරීම කියලා. එතකොට දැන් අපි හිතමු කොහොමද මෙහෙම හිතකර ඥානයක් ඇතුල් කරන්නේ? වෙනත් ගහණයක ඉන්න සත්තුන්ගේ තියෙන හිතකර ඥානයක් කොහොමද මේ සත්ව වර්ගයට ඇතුල් කරන්නේ කියලා. එතකොට එහෙම හිතකර ඥානයක් ඇතුල් කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි ලක්ෂණ දියුණු කිරීම සඳහා දෙමුහුන් කිරීම කියන්නේ. ඒ කියන්නේ කිසියම් සත්ව වර්ගයක එක් ලක්ෂණයක් විතරක්. එයාගේ හොඳ ලක්ෂණ තියෙනවා. හැබැයි සලකන ලද එක් ලක්ෂණයක් පමණක් දුර්වල බවක් පෙන්වුම් කරනවා නම් ඒ ලක්ෂණය වැඩි දියුණු කිරීම සඳහා විතරක් අපි දෙමුහුන් කිරීමක් කරනවා. එතකොට මේකෙදි මේ දුර්වල ලක්ෂණය සහිත සතු ඒ දුර්වල ලක්ෂණය මනාව පෙන්වුම් කරන ඊට වැඩිය ඒ අපි හිතමුකෝ දැන් කිරි නිෂ්පාදනයේ දුර්වලයි කියලා. කිසියම් ගාව කට්ටියක කිරි නිෂ්පාදනයේ දුර්වලයි. එතකොට මේගොල්ලෝ දැන් අපි හිතමු දැන් ලංකාවේ ඉන්න බටු හරකුන්ගේ කිරි නිෂ්පාදනයේ දුර්වලයි. හරි. අඩු කිරි නිෂ්පාදනයක් තියෙයි. එතකොට දැන් ෆ්‍රීසියන් කියන ගව ගහනේ කිරි නිෂ්පාදනය ඉහළයි. වසරකට ලීටර් 6000ක් විතර දෙනවා. එතකොට මොකද කරන්නේ? මේ ඉහළ කිරි නිෂ්පාදනයක් තියෙන ෆ්‍රීසියන් කියන ගව වර්ගය උපවිශේෂයක් නේ ඇත්තටම. ෆ්‍රීසියන් කියන ගව වර්ගයේ පිරිමි සතෙක් එක්ක මේ ලංකාවේ බටු හරක් ගැහැණු සතෙක් අපි දෙමුහුන් කරනවා. එතකොට ඒ බිහි වෙන ජනිතයාගේ අර ඉහළ කිරි නිෂ්පාදනයක් තියන අයගේ ඒ ලක්ෂණත් ඇතුළත් වෙන හන්දා බිහි වෙන ජනිතයේ කිරි නිෂ්පාදනය අනිවාර්යයෙන්ම තමන්ගේ මව් පාර්ශවයේ දෙන්නුන්ට වඩා වැඩි වෙන්න ඕනේ. එතකොට අන්න ඒ විදිහට එක සලකන ලද එක දුර්වල ලක්ෂණයක් අයින් කරගන්න අපිට දෙමුහුන් කිරීම කරන්න පුළුවන්. දැන් මම මේ උදාහරණයක් දාලා තියෙන්නේ මේ බලු විශේෂය මේගොල්ලෝගේ හැඩය ඔරොත්තු දීම මේ ඔක්කොම අපි හිතමු හොඳයි කියලා. හැබැයි මෙයාලගේ මේ රෝම වල තියෙන සුදු බව සහ දිග බව අඩුයි. අපිට අවශ්‍යයි මේ සුදු බව රෝම වලට මේ සුදු බව සහ දිග බව ලබා දෙන්න. එතකොට ඒ ලක්ෂණ පෙන්වන වෙනත් බලු වර්ගයක් එක්ක මේගොල්ලෝ දෙමුහුන් කරනවා. දෙමුහුන් කරපුවාම මේ ලක්ෂණේ මෙයාලට ඇවිත් තියෙනවා. මේ මව් පාර්ශවයට වඩා මෙයාලගේ රෝම සුදු පාටයි සහ සාපේක්ෂව දිගින් වැඩි. ඒකට අන්න ඒ වගේ සලකන ලද එක ලක්ෂණයක් විතරක් වැඩි දියුණු කරන්න ලක්ෂණ දියුණු කිරීම සඳහා දෙමුහුන් කිරීම අපිට හිතකර ඥාන ඇති කරගන්න පුළුවන් එක ක්‍රමයක් විදිහට හඳුන්වන්න පුළුවන්. හොඳයි. දැන් අපි බලමු. දැන් මම ඉස්සෙල්ලා කිව්වා අපිට එකක් තමයි හිතකර ඥාන ඇතුල් කරන්න පුළුවන් එක ක්‍රමයක් සලකන ලද එක ලක්ෂණයක් සඳහා පමණක් මුහුන් කරලා ඒ ලක්ෂණය වැඩි දියුණු වුණා නම් එතනින් මේ මුහුන් කිරීම නවත්තනවා. හැබැයි එහෙම නැතුව අපිට පුළුවන් දිගින් දිගටම මුහුන් කරලා කිසියම් සත්ව වර්ගයක් සලකන ලද උසස් තත්වයක් දක්වා රැගෙන එනකන් දිගින් දිගටම මුහුන් කරන්න. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් ලංකාවේ ඉන්න බටු හරකුගේ කිරි නිෂ්පාදනය අඩුයි. එතකොට ඒගොල්ලන්ගේ ශරීර ප්‍රමාණයක් කුඩායි. එතකොට ඒගොල්ලෝ බොහොම පුංචි කිරි නිෂ්පාදනයක් දෙන අඩු නිෂ්පාදනයක් සහිත සත්තු මොකද කරන්නේ? ඉහළ නිෂ්පාදනයක් තියෙන ෆ්‍රීසියන් ගවයොත් එක්ක මේගොල්ලෝ දිගින් දිගටම මුහුන් කරනවා. කොහොමද මුහුන් කරන්නේ? බටු හරක් පට්ටියක ඉන්න සියලුම පිරිමි සත්තු අයින් කරලා දානවා. ඒ නුවට ගේනවා අර ෆ්‍රීසියන් වර්ගයේ පිරිමි සත්තු ටික.
ගෙනල්ලා ඒගොල්ලන්ම හඳුන්වා දෙනවා මේ බටුවරකට. එක්ක කෘත්‍රිම සිංචනය භාවිතා කරනවා. එක්ක ස්වභාවික සිංචනය භාවිතා කරනවා. දෙකෙන් එකක්. එතකොට මේකෙන් බිහි වෙනවානේ පළවෙනි පරම්පරාවේ සත්තු. එතකොට මේගොල්ලන්ගේ කිරි නිෂ්පාදන හැකියාව සහ අර ක්‍රීෂියන් ලක්ෂණ 50% විතර තියෙනවා. මොකද කරන්නේ මේ බිහි වෙන F1 පරම්පරාවේ ජනිතයෝ නැවත අර ෆ්‍රීෂියන් පිරිමි සත්තු එක්කම මුහුන් කරනවා. ඒතකොට ඒගොල්ලන්ගේ ෆ්‍රීෂියන් ලක්ෂණ ආරිට වඩා ටිකක් වැඩි. F1 පරම්පරාවට වැඩි F2 පරම්පරාවේ අයගේ ෆ්‍රීෂියන් ලක්ෂණ වැඩි. ඊළඟට F2 පරම්පරාවේ පිරිමි සත්තු සියල්ල අයින් කරලා ෆ්‍රීෂියන් පිරිමි සත්තු එක්කම නැවත අභිජනනය වෙන්න ආරිනවා. එතකොට F3 පරම්පරාවේ ෆ්‍රීෂියන් ලක්ෂණ ආරිටත් වඩා වැඩි. එතකොට මෙහිම පරම්පරා කීපයක් යද්දී මේ සත්තු ගාක් දුරට අර ෆ්‍රීෂියන් ලක්ෂණ තියෙන ෆ්‍රීෂියන් ගහණයට බොහොම ආසන්න ලක්ෂණ සහිත අලුත් සත්ව ගහණයක් බවට පත් වෙනවා. මේක තමයි උසස් තත්ත්වයක් උසස් වර්ගයක් දක්වා වැඩි දියුණු කිරීම කියලා කියන්නේ. අපි මේක වඩා සවිස්තරාත්මකව බලමු කොහොමද වෙන්නේ කියලා ඊළඟට. හොඳයි. මේ බලන්නකෝ. මේ ඉන්නේ ඔය කියපු දේශීය ගවයෝ. දැන් ඔය මේ රුධිර සංයුතිය කියන්නේ අතරම ඥාන සංයුතිය. අපි මෙතනදී අපි මේ සාමාන්‍ය මේ වගේ මුහුන් කිරීම වලදී භාවිතා කරන රුධිර සංයුතිය කියන වචනේ නේද? ඒක හන්ද අපි ඒක එහෙම භාවිතා කරමු. නමුත් ඇත්තටම ඔය ඥාන සැකස්ම බලමු. මේගොල්ලන්ගේ 100%ක්ම එතකොට දේශීය ඥාන සැකස්මක් තියෙන්නේ. රුධිර සංයුතිය 100%ක්ම දේශීය ගවයින්ගේ විදිහට ජර්සි ගවයොත් එක තමයි මුහුන් කරන්න කියලා හිතමු. ඒ ජර්සි ගවයින්ගේ දැන් 100%ක්ම ජර්සි ලක්ෂණ රුධිර සංයුතිය 100%ක්ම ජර්සි. ඔන්න දැන් මේ දෙන්න මුහුන් කරලා බිහි වෙනවා පළවෙනි පරම්පරාව F1 පරම්පරාව. එතකොට මෙයාගේ රුධිර සංයුතියෙන් 50%ක් තියෙනවා මේ F1 පරම්පරාවේ අයගේ. ජර්සිගේ රුධිර සංයුතියෙන් 50%ක් තියෙනවා. ඊළඟට මේ F1 පරම්පරාවේ අය නැවත මුහුන් කරන්නේ මේ ජර්සි ගවයිනුත් එක්ක. ජර්සි වර්ගයේ සත්තුත් එක්ක. එතකොට දැන් මෙයාගේ F2 පරම්පරාවට යද්දී හොඳින් බලා ගන්න. දැන් මේ මුහුන් කරන්නේ මෙන්න මේ දෙන්න. මුහුන් කරන්නේ මේ F1 එක්කෙනයි F1 ගැහණු සතයි ජර්සි පිරිමි සතෙකුයි. දැන් මේ F1 ගැහණු සතාගේ රුධිර සංයුතිය තියෙන්නේ 50% දේශීය ලෝකල් කියන්නේ ඔය කියලා දාලා තියෙන්නේ දේශීය රුධිරේ 50% ජර්සි රුධිරේ. එතකොට මේ F1 ගැහණු සතාගෙන් අලුතෙන් බිහිවන F2 එක්කෙනාට එනවා 125ක් එනවා දේශීය රුධිරේ. එහෙමනේ. ජර්සි රුධිරයත් එන්නේ 125ක්. ඇයි? ඥාන හැදෙද්දි හරියට දෙකට බෙදිලා නේ ජන්මාණු වලට ඇතුළත් වෙන්නේ. එතකොට ජර්සි ලක්ෂණ ඇත්තටම ජර්සි රුධිරේ 125ක් එනවා. දේශීය රුධිරේ 125ක් එනවා. දැන් මෙයාගේ ජර්සි පිරිමි සතාගේ 100%ක්ම තියෙන ජර්සි ලක්ෂණනේ. 100%ක්ම තියෙන ජර්සි ලක්ෂණ. එතකොට මේ F2 එක්කෙනාට මෙයාගෙන් ඒකෙන් භාගයක් එනවා. ජර්සි ලක්ෂණ වලින් 50ක් එනවා. මේකෙන් භාගයක් වෙන්නේ 50. එතකොට මේ F2 එක්කෙනාගේ මේ ජර්සි ලක්ෂණ මෙයාගෙන් ආපු 50යි මෙයාගෙන් ආපු 25යි එකතු වුනහම ජර්සි ලක්ෂණ F2 එක්කෙනාගේ තියෙනවා 75. දේශීය ලක්ෂණ ආයේ මෙයාගෙන් විතරයි ඉතුරු 125 තමයි ඔය දේශීය ලක්ෂණ. බලන්න දැන් F1 පරම්පරාවේ දේශීය ලක්ෂණ 50ක් තිබ්බා ජර්සි ලක්ෂණ 50ක් තිබ්බා. දැන් මෙයාගේ මොකද වෙලා තියෙන්නේ? ජර්සි ලක්ෂණ තවත් වැඩි වෙලා දේශීය ලක්ෂණ අඩු වෙලා. එතකොට ඊළඟට ආයෙ දෙමුහුන් කරන්නේ මේ F2 එක්කෙනයි 100ක් ජර්සි පිරිමි සතෙකුයි. එතකොට මේ F2 ගැහණු සතාගේ F3 පරම්පරාවට එද්දි මේ දේශීය ලක්ෂණ වලින් භාගයයි එන්නේ 125නුත් භාගයයි. ඒ කියන්නේ 112 මාරයි. එතකොට ජර්සි 75ක් ලක්ෂණ තියෙනවා F2 පරම්පරාවේ ගැහණු සතාගේ ඒකෙන් භාගයක් එනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් 137ක් විතර එනවා ජර්සි ලක්ෂණ මේ F2 එක්කෙනාගෙන් F3 එක්කෙනාට. හැබැයි මේ ජර්සි පිරිමි සතාගෙන් මෙයාට එනවා 150ක්ම ජර්සි ලක්ෂණ. එතකොට මේ ජර්සි ලක්ෂණ 150යි මෙතනින් ආපු ජර්සි ලක්ෂණ 137යි
ඔක්කොම F3 පරම්පරාවේ බිහිවන සතාගේ ජර්සි ලක්ෂණ 87ක් විතර තියෙනවා. ඒතකොට ජර්සිය රුධිරයේ තියෙන දේශීය රුධිරයේ තියෙන 12.5ක් විතර ප්‍රමාණය. එතකොට මෙයාගේ ජර්සි ලක්ෂණ තවත් වැඩි වෙනවා. එතකොට ඊළඟ පරම්පරාවට එද්දී ওই ලක්ෂණ තවත් වැඩි වෙලා බලන්න F4 පරම්පරාව විතර වෙද්දී ජර්සි ලක්ෂණ 93ක් විතර තියෙනවා. දේශීය ලක්ෂණ තියෙන්නේ 25ක් විතර. බලන්නකෝ මේ ඉන්නේ ඔය F4 පරම්පරාවේ ගැහැණු සතෙක්. දැන් මේ බලන්නකෝ මේ දේශීය ගවයාගේ ලක්ෂණ මොකවත් මෙයාගේ දකින්න අමාරුයි. බොහොම කලාතුරකින් සමහර ලක්ෂණ දකින්න පුළුවන්. නමුත් වැඩිපුරම මෙයා ආසන්න මේ ජර්සි සත්වයට තමයි මෙයා ආසන්න. මේ ජර්සි ගැහැණු සතෙක් දාලා තින්නේ. මේ ගැහැණු සතාගේ ලක්ෂණ වලට මෙයාට හුඟක් සමානයි. හැබැයි මේ අභිජනනයට ගන්න ජර්සි පිරිමි සතු දිගටම මම මේ ලක්ෂණ සමානයි කියලා පෙන්වන්නට තමයි ওই ගැහැණු සතාව දැම්මේ. එතකොට මෙයා බොහෝ දුරට ජර්සි තත්වයටම මෙයා හැදිලා ඉන්නවා. ඒ කියන්නේ අලුත් වර්ගයක් දක්වා වැඩි දියුණු කරලා තියෙනවා. එතකොට දෙමුහුන් අභිජනනයේදී ඥාන ඇතුළත් කරන්න පුළුවන් තව ක්‍රමයක් තමයි අලුත් වර්ගයක් එනකම්ම වැඩි දියුණු කරනවා. අපි ඉස්සෙල්ලා කතා කළේ සලකන ලද එක ලක්ෂණයක් විතරක් වැඩි දියුණු කරනවා. මෙතනදී සියලුම ලක්ෂණ ජර්සි තත්වයට එනකම්ම අලුත් වර්ගයක් දක්වා වැඩි දියුණු කරලා තියෙනවා. එතකොට ඔය හිතකර ඥාන ඇතුල් කරන්න පුළුවන් තව ක්‍රමයක්. දැන් ඇත්තට මේ තියෙන්නේ මම අර කලින් කියපු විදිහට ඒ සත්තුන්ගේ රුධිර මට්ටම සකස් වෙන විදිහට අභිජනන වැඩසටහන හරහා සත්තු වැඩි දියුණු කරලා ඒ සත්තු ලංකාවේ සත්ත්ව පාලන කලාප වලට සුදුසු විදිහට සකස් කරගත්තු උදාහරණයක්. අපි මේක ගැන කලිනුත් කතා කළා සත්ත්ව පාලනය පටන් ගද්දී. නමුත් මම නැවත මතක් වෙන්න මේක දැම්මේ මොකද කඳුරට කලාපයේ සියුම් ක්‍රමයේ යටතේ ඇතිකරන්න යුරෝපීය ගවය හෝ දැනට සිටින දේශීය ගවයින් සමග අඛණ්ඩව යුරෝපීය ගව වර්ග අභිජනනය කරපුවාම ආගුරට එතකොට 100%ක් විතර යුරෝපීය ගවයන්ට ආසන්න ගව වර්ග තමයි හැදෙන්නේ. ඒතකොට ඒ වගේ අය කඳුරට තියෙන දේශගුණික තත්ත්වයක් එක්ක වඩා ගැළපීලා යනවා. බලන්න වියලි කලාපයේ සියුම් ක්‍රමයේ යටතේ හදනකොට 50% යුරෝපීය රුධිර මට්ටම පවත්වා ගැනීම. එතකොට මේගොල්ලන්ගේ යුරෝපීය ලක්ෂණක් තියෙනවා, දේශීය ලක්ෂණක් තියෙනවා. එතකොට මේගොල්ලන්ට අර වියලි කලාපයේ තියෙන ඉහළ උෂ්ණත්වයට ඔරොත්තු දෙන්න පුළුවන් යුරෝපීය ලක්ෂණක් තියෙනවා නම් මෙයාලගේ කිරි නිෂ්පාදනයත් යම් මට්ටමකට දේශීය අයට වඩා ඉහළ තත්ත්වයක තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට මේ අභිජනන වැඩසටහන ප්‍රායෝගිකව ඒ සත්පාලන කලාප වලට ගැලපෙන සතුන් බිහි කරගන්න ප්‍රායෝගිකව භාවිතා කරන්න පුළුවන් කියන කතාව පැහැදිලි කරන්න තමයි මම මේ උදාහරණය මෙතෙන්ට නැවත මතක් කිරීමක් විදිහට දැම්මේ. හොඳයි. එතකොට දෙමුහුන් අභිජනනයේ ඊළඟ භාවිතාව තමයි දැන් අපි භාවිතාවන් දෙකක් ගැන කතා කළා. ඥාන හිතකර ඥාන ඇතුල් කිරීමේ භාවිතාවන් දෙකක් ගැන එකක් තමයි සලකන ලද එක් ලක්ෂණයක්. සලකන ලද එක් ලක්ෂණයක් වැඩි දියුණු කරන්න දෙමුහුන් අභිජනනයේ භාවිතා කරනවා හිතකර ඥාන ඇතුල් කරලා. ඊළඟ ක්‍රමයේ තමයි අපි කිසියම් සත්ත්ව වර්ගයක් අපිට අවශ්‍ය සත්ත්ව වර්ගයක් දක්වා වැඩි දියුණු කරනවා. දැන් මම ඒකේ උදාහරණයක් විදිහට කිව්වා ලංකාවේ ඉන්න දේශීය ගවයෝ ජර්සි ගව වර්ගයේ දක්වාම ජර්සිට ආසන්න ලක්ෂණ එනකම්ම දිගින් දිගටම අභිජනනයට ලක් කරලා දෙමුහුන් අභිජනනයට ලක් කරලා ජර්සි ලක්ෂණ වලට උගා කාසන්නයට එනකම්ම මේ සත්තු සලකන ලද ගව වර්ගයක් දක්වා වැඩි දියුණු කරනවා. ඒක දෙවෙනි ක්‍රමය. ඊළඟ ක්‍රමේ තමයි අලුත් සත්ත්ව වර්ගයක් බිහි කරනවා. එතකොට මේකෙදි මොකක්ද වෙන්නේ? යම් ප්‍රදේශයක සිටින සත්ත්ව වර්ග එම ප්‍රදේශයේ භූගෝලීය තත්ත්වයන්ට නුසුදුසු අවස්ථාවන්හිදී නව සත්ත්ව වර්ගයක් බිහි කර ගැනීමට මෙම ක්‍රමය යොදා ගනී. මෙහිදී ලැබෙන නව සත්ත්ව වර්ගයේ ජීවත් වෙන පරිසර තත්ත්වයන්ට මනාව අනුවර්තනය වීමත් ඉහළ නිෂ්පාදන හැකියාවක් සහිත වීමත් අත්‍යවශ්‍ය ලක්ෂණ වේ. ඇත්තටම මෙතනදී වෙන්නේ දැන් අපේ හිතමුකෝ දැන් ජර්සි ගව වර්ගයේ දක්වා වැඩි දියුණු කරගෙන යනවා අපේ ඉන්න දේශීය ගවය. හැබැයි ජර්සි කියන සත්තුන්ට අපේ තියෙන මේ දේශගුණික තත්ත්වයට ඔරොත්තු දෙන්න අමාරුයි. ජර්සිටත් වඩා ඔක ෆ්‍රීසියන්ලට හුඟක් අමාරුයි. දැන් ෆ්‍රීසියන් දක්වාම අපේ අය වැඩි දියුණු කරගෙන යන්න බෑ. මොකද ෆ්‍රීසියන්ලට අපේ මේ තියෙන ඉහළ උෂ්ණත්වය ඔරොත්තු දෙන්නේ නැහැ. ඉහළ ආර්ද්‍රතාවය ඔරොත්තු දෙන්නේ නැහැ. එතකොට අපේ සත්ත්ව වර්ග ෆ්‍රීසියන් දක්වා වැඩි දියුණු කරගෙන යනවා කියන එක ටිකක් දුරට අසාර්ථකයි. එතකොට මොකද්ද කරන්න පුළුවන්? අර ෆ්‍රීසියන්ලගේ තියෙන හොඳ ලක්ෂණයි. ඒ කියන්නේ ඉහළ නිෂ්පාදනය, ඉහළ කිරි නිෂ්පාදනය වගේ හොඳ ලක්ෂණ
සහ අපේ අයගේ තියෙන ඉහළ උෂ්ණත්වයට ඔරොත්තු දීමේ හැකියාව, එතකොට ඉහළ ආර්ද්‍රතාවයට ඔරොත්තු දීමේ හැකියාව, ඊළඟට පරපෝෂිතයින්ට ඔරොත්තු දීමේ හැකියාව වගේ හොඳ ලක්ෂණත් එක්ක කලවම් කරලා නව සත්ත්ව වර්ගයක් බිහි කර ගන්නවා. එතකොට අර ඔරොත්තු දීමේ හැකියාව සහ අර ඉහළ නිෂ්පාදනය කියන සාධක දෙකම යම් ප්‍රමාණයකට මිශ්‍ර කරලා අලුත් සත්ත්ව වර්ගයක් බිහි කිරීම මේකෙදි මේ ක්‍රමයේදී සිද්ධ කරනවා. ඒතකොට මේකට උදාහරණයක් අපි බලමු ඊළඟට. හොඳයි මේ බලන්නකො ඔය තියෙන්නේ නව ගව වර්ගයක් බිහි කිරීමට හොඳ ප්‍රායෝගික උදාහරණයක්. ඉන්දියාවේ අලුත් ගව වර්ගයක් බිහි කළා සුනන්දනී කියලා. මේ ඉන්නේ සුනන්දනී ගවයා තමයි. මේ සුනන්දනී ගවයා හැදුවේ කොහොමද? ඉන්දියාවේ ඉන්න ඉන්දීය ගවයන් සහ බ්‍රවුන් ස්විස් කියන ගව වර්ගය, යුරෝපීය ගව වර්ගය මුහුන් කරලා මේ සුනන්දනී කියන නව ගව වර්ගය හැදුවා. එතකොට මේ බ්‍රවුන් ස්විස්ලාගේ තියෙන ඉහළ නිෂ්පාදන හැකියාව, ඉන්දිය ගවයින්ගේ ඔරොත්තු දීමේ හැකියාව මේ සුනන්දනී කියන නව ගව වර්ගයේ තියෙනවා. එතකොට සුනන්දනීගේ බ්‍රවුන් ස්විස් රුධිරය 50%කුත් ඉන්දිය ගවයින්ගේ රුධිරය 50%කුත් විදිහට එන විදිහට තමයි මේ අභිජනන වැඩසටහන සැලසුම් කරලා තියෙන්නේ. ඊට අමතරව තව උදාහරණ විදිහට ජර්සි සහ සින්දි හෝ සහීවාල් ගවයෝ අභිජනනයට ලක් කරලා ඕස්ට්‍රේලියන් මිල්කින් සීබ් කියන නව ගව වර්ගය බිහි කරලා තියෙනවා. ඊළඟට ෆ්‍රීසියන් සහ සහීවාල් කියන ගවයෝ අභිජනනයට ලක් කරලා ඕස්ට්‍රේලියන් ෆ්‍රීසියන් සහීවාල් කියන ගව වර්ගය බිහි කරලා තියෙනවා. ඒතර ඔය විදිහට නව ගව වර්ග බිහි කරන්න. නව ගව වර්ග බිහි කරන්න. ගව වර්ග වේවා, සත්ත්ව වර්ග වේවා බිහි කරගන්න මේ අභිජනනය කියන ක්‍රියාවලිය භාවිතා කරනවා. හොඳයි. මේ තියෙන්නේ ඔය මම කියපු ඕස්ට්‍රේලියන් මිල්කින් සීබු කියන ගවයා බිහි කරලා තියෙන්නේ. දැන් මේ ඉන්දිය ගවයා. මෙයාගේ ඉන්දිය ගවයින්ගේ තියෙන ලක්ෂණ මොල්ලියක් සහ තැල්ලක් පිහිටීම, ඊළඟට මේ අඩු කිරි නිෂ්පාදනය, ඊළඟට වැඩි ඔරොත්තු දීමේ හැකියාව වගේ ලක්ෂණ තියෙනවා. මේ ඉන්නේ යුරෝපීය ගවයා, ජර්සි ගවයා. එතකොට මෙයාගේ අර තැල්ලක් මොල්ලියක් නැහැ. ඉහළ කිරි නිෂ්පාදන හැකියාවක් තියෙනවා. හැබැයි උෂ්ණත්වයට ඔරොත්තු දීමේ හැකියාව, ආර්ද්‍රතාවයට ඔරොත්තු දීමේ හැකියාව, පරපෝෂිතයට ඔරොත්තු දීමේ හැකියාව වගේ ලක්ෂණ අඩුයි. එතකොට මේ දෙන්නා දෙමුහුන් කරලා මුහුන් කිරීමේ වැඩසටහන හරහා අභිජනනයට ලක් කළා. අලුත් ගව වර්ගය බිහි කරපු අය තමයි මේ ඉන්නේ ඕස්ට්‍රේලියන් මිල්කින් සීබ්. එතකොට මෙයාගේ මේ ඉන්දිය ගවයින්ගේ තියෙන ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා. යුරෝපීය ගවයින්ගේ තියෙන ඉහළ නිෂ්පාදන හැකියාවක් තියෙනවා. එතකොට මේ නව ගව වර්ගය අලුත් ගව වර්ගයක් මේ බිහි කරලා තියෙන්නේ. මෙයා අර ඉස්සෙල්ලා විස්තර කළා වගේ 100%ක් ජර්සි රුධිරය නෙමෙයි. 100%ක් ඉන්දිය රුධිරයක් නෙමෙයි. මේ දෙකේ මිශ්‍රණයක්. ඒකට මෙයාගේ අර මේ දෙන්නගේම තියෙන ලක්ෂණවල කලවමක් තමයි තියෙන්නේ. ඒකට මෙයා නව ගව වර්ගයක් විදිහට අපි වඩා ඉහළ ඔරොත්තු දීමේ හැකියාවක් සහ ඉහළ නිෂ්පාදනයක් සහිත මේ පරිසරයට වඩා අනුකූල ලෙස නිපදවපු සත්ත්වයක් විදිහට හඳුන්වන්න පුළුවන්. හොඳයි. මම දැන් කියවනේ දැන් දෙමුහුන් අභිජනනය කියන කාරණාව අපි කරන්නේ මූලික අරමුණු දෙකක් ඇතුව. එකක් තමයි හිතකර යාන ඇතුල් කිරීම. එතකොට හිතකර යාන ඇතුල් කරන්න පුළුවන් ආකාර කීපයකට, ආකාර තුනකට. ඒ ආකාර තුන මම විස්තර කළා. එකක් තමයි සලකන ලද එක් ලක්ෂණයක් වැඩි දියුණු කරන්න හිතකර යාන ඇතුල් කරන්න පුළුවන්. අනිත් ක්‍රමය තමයි සලකන ලද සත්ත්ව වර්ගයක් දක්වාම වැඩි දියුණු කරගෙන යන්න. උදාහරණයක් මම කිව්වා අර ෆ්‍රීසියන් රුධිරය 90 ගණනකට ආසන්න වෙනකන් දිගින් දිගටම අපි ජනරේට් ලක් කරලා සලකන ලද සත්ව ගහණය ෆ්‍රීසියන් දක්වා වැඩි දියුණු කරනවා. එතකොට සලකන ලද කිසියම් ගොවිබල සත්ව ගහණයක් තවත් උසස් නිෂ්පාදනයක් සහිත සත්තු පිරිමි සත්තුත් එක්ක දෙමුහුන් කරලා ඒ උසස් නිෂ්පාදනයක් තියෙන සත්තුන්ගේ මට්ටමටම එනකම් වැඩි දියුණු කිරීම. ඒක දෙවෙනි ක්‍රමය. ඊළඟ එක තමයි නව සත්ත්ව වර්ග බිහි කරගන්න පුළුවන් හිතකර ඥාන ඇතුල් කරලා. ඒ කියන්නේ කිසියම් සත්ත්ව ගහණයන් දෙක හොඳ ලක්ෂණ තියෙනවා නම් ওই ලක්ෂණ දෙක කලවම් කරලා අලුත් සත්ත්ව ගහණයක් අපිට හදා ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ අර සලකන ලද සත්ත්ව ගහණයන් දෙකේම තියෙන හිතකර ලක්ෂණ මේ නව වර්ගයේ ඇතුළත් වෙනවා. එතකොට ওই විදිහට හිතකර ඥාන ඇතුල් කිරීම ගැන අපි කතා කළා. එතකොට දෙමුහුන් අභිජනනයේ අනික් කරුණ තමයි දෙමුහුන් දිරිය ඇති කිරීම. දෙමුහුන් දිරිය කියන්නේ මොකක්ද කියලා මම ඉස්සෙල්ලත් කෙටියෙන් විස්තර කළා. ඇත්තටම දෙමුහුන් දිරිය කියන්නේ දැන් මේ බලන්නකො මේ උදාහරණයේ තියෙනවා සලකන ලද මව්පිය පරම්පරා දෙකේ.
මම මේ ඉන්නේ මව්පිය පරම්පරා දෙක P1 P2 කියලා මේ දාලා තියෙන්නේ. එතකොට බලන්න මේගොල්ලන්ගේ ඥානපතේ මේ මව් පරම්පරාව කියලා හිතන්නකො මෙයාගේ ඥානපතේ මේ නිලීන ඥාන දෙකක් තියෙනවා සමයෝගී වෙලා. ඒ සිම්පල් A සිම්පල් A. මෙයාගේ මේ යටත් තියෙනවා නිලීන ඥාන දෙකක් සමයෝගී වෙලා සිම්පල් C සිම්පල් C. එතකොට පිය පරම්පරාවේ සිම්පල් B විදිහට නිලීන ඥාන දෙකක් සමයෝගී වෙලා තියෙනවා. හැබැයි මේ දෙන්නා දෙමුණුන් කරලා හැදෙන දුහිතෘ පරම්පරාවේ F1 පරම්පරාවේ බලන්න එයාගේ ඥානපතේ හැමතැනම එක ප්‍රමුඛ ඥානයක් හරි තියෙනවා. එක ප්‍රමුඛ ඥානයක් හරි තියෙනවා. ඔන්න ඔකට තමයි කියන්නේ දෙමුණුන් දිරිය කියලා. ඒතකොට නිලීන ඥාන සමයෝගී මෙයාලගේ අඩු. ඒතකොට මෙයාලා මේ මව්පිය පරම්පරා දෙකටම වඩා ඉහළ නිෂ්පාදන හැකියාවක්, ඉහළ ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා. මොකක් හන්දද? මෙන්න මේ දෙමුණුන් දිරිය හන්දා. එතකොට මේ මම මේ රූපසටහනේ උදාහරණයට දාලා තියෙන්නේ මේ මව් පරම්පරාව මේ පිය පරම්පරාව බලන්න මේ දුහිතෘ පරම්පරාව මේ දෙගොල්ලන්ටම වැඩිය බොහොම අර විගරස්ලි growth කියලා අපි කියන්නේ බොහොම දිරිමත් ලෙස හැදිලා ඉන්නවා. එතකොට මෙයාලගේ නිෂ්පාදනයත් වැඩි. අතන මේක නිෂ්පාදනයේට විතරක් නෙමෙයි සතුන්ගේ ජීවිතාව සතුන්ගේ ඔරොත්තු දීමේ හැකියාවටත් මේ දෙමුහුන් දිරිය කියන එක බලපානවා. මම මෙතන මේ ශාක ගත්තේ අර උදාහරණයේදී උතන ඒක කැපිලා පේන හන්දා නම් ඉතින් සතුන්ටත් මේක මෙහෙම තමයි. එතකොට මේ දෙමුහුන් දිරිය මෙන්න මේ දෙමුහුන් දිරිය ඇති කිරීම තමයි අභිජනන වැඩසටහන් වල ඊළඟ බලාපොරොත්තු වෙන්නේ. මොකද සලකන ලද සත්ව පරම්පරාව F1 පරම්පරාව මව් පරම්පරාවටත් පිය පරම්පරාවටත් වඩා ඉහළ ඔරොත්තු දීමේ හැකියාවක් වඩා දිරිමත් බවක් වඩා ඉහළ නිෂ්පාදනයක් ලබා දෙනවා දෙමුහුන් අභිජනනය කිරීම තුළින්. ඔන්න ඔය දෙමුහුන් දිරිය ලබා දීමත් අභිජනන වැඩසටහන් වල තවත් අරමුණක්. හොඳයි. දැන් ඔය කියපු ඔය දෙමුහුන් දිරිය කියන ලක්ෂණය හැබැයි අන්තර්ගත වෙන්නේ අභිජනන වැඩසටහන් වල පළවෙනි පරම්පරාව. ඒ කියන්නේ F1 පරම්පරාවේ විතරයි. ඒ මොකද මම කිව්වා දෙමුහුන් දිරිය කියන්නේ කිසියම් සලකන ලද ජනිතයේගේ ඥානපතේ එක් ප්‍රමුඛ ඥානයක් හරි සියලුම ඥානපතවල එක් ප්‍රමුඛ ඥානයක් හරි අඩංගු වුණොත් ඇති වෙන තත්වයක් කියලා. හැබැයි F1 ජනිතය කියන්නේ බොහෝ දුරට විෂමයෝගී ප්‍රවේණි දර්ශයක් තියෙන සතෙක්. එතකොට මෙයා විෂමයෝගී ප්‍රවේණි දර්ශයක් තියෙන සතෙක් හන්දා F1 සත්තු අතර මුහුමක් ඇති වුණොත් ඊළඟට බිහි වෙන්න පුළුවන් සමයෝගී නිලීන ඥාන සහිත සත්තු. දැන් බලන්න උදාහරණයක් විදිහට මේ ඉන්නේ F1 ජනිතය කියලා හිතන්නකෝ. මේ තියෙන්නේ ඔය කියපු ප්‍රමුඛ ඥානයේ රතු පාටි, නිලීන ඥානයේ නිල් පාටි. මේ ඉන්නේ ඊළඟ F1 එක්කෙනා. එයාගේ ප්‍රමුඛ ඥානයක් තියෙනවා රතු පාටි, නිලීන ඥානයේ නිල් පාටි. දැන් මෙයාගේ ඥානපතේ එක ඥානයක් හරි ප්‍රමුඛ හන්දා මෙයාලගේ දෙමුහුන් දිරිය තියෙනවා. දැන් බලන්නකෝ මේ උදාහරණෙත් මේ දාලා තියෙන්නේ මේ මව් පරම්පරාව, මේ පිය පරම්පරාව, මේ දෙකොල්ල මුහුන් කරලා ගත්ත F1 පරම්පරාවේ හැමෝගෙම ප්‍රමුඛ ඥානයක් තියෙන හන්දා මේ හොඳට කොළ සහිතව හොඳට අර දිරිමත්ව වැඩිලා ඉන්නවා F1 පරම්පරාවේ ඔක්කොම. මේ බලන්නකෝ. ඒකට ඒ තත්ත්වයේ මෙයාලගේ ප්‍රවේණි දර්ශය ඇන්දොත් මෙන්න මේ විදියයි. හැබැයි මේ F1 අය අභිජනනයට ලක් කරොත් මොකද වෙන්නේ? ඇති වෙන්න පුළුවන් මේ ඥානයයි මේ ප්‍රමුඛ ඥානයයි ඊළඟ ප්‍රමුඛ ඥානයයි එකතු වෙලා ප්‍රමුඛ කට්ටියත් ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ නිලීන ඥානයයි මේ අනිත් නිලීන ඥානයයි එකතු වෙලා නිලීන සමයෝගී අයත් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ විදිහේ ප්‍රමුඛ අය ඇති වුණොත් මෙන්න මේ විදිහේ හොඳට දිරිමත් ලක්ෂණ ඒගොල්ලන්ගේ තියෙන්න පුළුවන්. හැබැයි මේ විදිහේ නිලීන සමයෝගී අය ඇති වුණොත් මෙන්න මේ වගේ දුර්වල විදිහේ සත්තු ඇති වෙන්නත් පුළුවන්. මෙතන මේ ශාක වුණාට සත්තුන්ටත් මේ කතාව. ඒක හන්දා මේ දෙමුහුන් දිරිය කියන එක පවතින්නේ පළවෙනි පරම්පරාවේ විතරයි. ඒකනේ ඔය අපි අර කඩෙන් ගේනවනේ ඕස්ට්‍රේලියානු ඩොඩම් මෙහෙම තැඹිලි පාට ලස්සන ඩොඩම් ගෙනල්ලා අපි ඒවැ ඇට අරගෙන හිටවුවම බොහෝ වෙලාවට පැලවෙනවා. පැලවුනහම ගෙඩිත් හැදෙනවා හුඟක් වෙලාවට. හැබැයි මේ හැදෙන ගෙඩි අපි අර කඩෙන් ගේන ගෙඩි වගේ බොහොම ලස්සන පැණි රස තියෙන විශාල ගෙඩි වෙන්නේ නැහැ. ඇයි අපි ගේන්නේ F1 පරම්පරාවේ අය විතරයි. F1 පරම්පරාවේ අයගේ ගෙඩි තමයි ඔය ගේන්නේ. එතකොට ඒගොල්ලෝගේ අතරේ අභිජනනය වෙලා හැදෙන F2 පරම්පරාව තමයි අපි ඒකේ බීජ හිටුවාම හැදෙන්නේ. ඒක තමයි ඒවා අර වගේ අලංකාරවත්ව සහ දිරිමත්ව හැදෙන්නේ නැත්තේ. ඒක හන්ද දෙමුහුන් දිරිය කියන එක ක්‍රමක්‍රමයෙන් නැති වෙලා යනවා F1 පරම්පරාවෙන් පස්සේ.
හොඳයි දැන් අපි දෙමුහුන් අභිජනනය ගැන කතා කළානේ. එතකොට ඊළඟට කතා කරන්නේ මේ දෙමුහුන් අභිජනනය කරන්න පුළුවන් ආකාර ගැන. එතකොට එක ආකාරයක් තමයි දෙමුහුන් අභිජනනය කරන්න පුළුවන් එක ආකාරයක් තමයි විකල්ප දෙමුහුම කියන්නේ. මේකෙදි සත්ව වර්ග දෙකක් භාවිතා කරනවා. හැම සතෙක්ම අර අඛණ්ඩව ආරම්භක සතෙක් එක්ක. සෑම දෙමුහුන් සතෙක්ම අඛණ්ඩ ආරම්භක සතෙක් එක්ක ආයෙ දෙමුහුන් කරනවා. මෙතනදී තියෙන වැදගත්ම දේ තමයි අර දෙමුහුන් දිරිය කියන ලක්ෂණය නොපිරිහි. දැන් අපි කියවනේ දෙමුහුන් දිරිය F1 පරම්පරාවේ විතරයි පවතින්නේ කියලා. හැබැයි මේ විකල්ප දෙමුහුවේදී දෙමුහුන් දිරිය කියන ලක්ෂණය නොපිරිහි දිගින් දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. දැන් උදාහරණයක් බලන්න. දැන් මේ A ගව වර්ගයේ සහ B කියන ගව වර්ගයේ දෙමුහුන් කරලා හදනවා F1 පරම්පරාව. එතකොට මේ එන එක්කෙනාගේ 50% තියෙනවා A රුධිරය, 50% තියෙනවා B රුධිරය. එතකොට මේ F1 එක්කෙනා නැවත මොකද කරන්නේ? නැවත දෙමුහුන් කරනවා F1 ගැහැණු සතා B කියන ගව වර්ගයේ පිරිමි සතෙක් එක්ක. එතකොට මේ එන F2 පරම්පරාවේ ගැහැණු සතාගේ 25%ක් තියෙනවා A රුධිරය, 75%ක් තියෙනවා B කියන එක්කෙනාගේ රුධිරය. දැන් බලන්න මේ ඉන්නේ මෙයා තමයි 50%ක් A රුධිරය 50%ක් B රුධිරය. දැන් මෙයා නැවත B ගවයෙක් එක්ක දෙමුහුන් කළා. එතකොට ඒ එක්කෙනාගේ 25%ක් තියෙනවා A රුධිරය 75%ක් තියෙනවා B රුධිරය. ඒ වෙන්නේ ඇයි කියන එක මම ඉස්සෙල්ලා පැහැදිලි කළා. මොකද මෙයාගෙන් F1 එක්කෙනයි B ගවයයි දෙමුහුන් කරන්නේ. එතකොට F2 පරම්පරාවට එද්දී F1 ගැහැණු සතාගෙන් 25%ක් එනවා A රුධිරය 25%ක් එනවා B රුධිරය. එතකොට පිරිමි සතාගෙන් එනවා 50%ක් B රුධිරය. එතකොට මේ 50%යි මේ 25%යි මේ 50% එකතු වුණාම 75%ක් B රුධිරය එනවා. 25%ක් A රුධිරය තියෙනවා. එතකොට F2 පරම්පරාවේ 25%ක් A රුධිරය තියෙනවා 75%ක් B රුධිරය තියෙනවා. හුඟක් දුරට ආසන්නයි F1ට. හුඟක් දුරට ආසන්නයි. එතකොට මේ F2 එක්කෙනා නැවත මුහුන් කරනවා B වර්ගයේ පිරිමි සත A වර්ගයේ පිරිමි සතෙක් එක්ක. A වර්ගයේ පිරිමි සතෙක් එක්ක. එතකොට මොකද කරන්නේ? මෙයාගෙන් එන F3 පරම්පරාවේ අර විදිහටම රුධිර සංයුතිය බැලුවොත් එහෙම A රුධිරයේ 62ක් විතර එනවා B රුධිරයේ 37ක් විතර එනවා. දැන් බලන්න අර 50%ට ආසන්නයි. A B රුධිර වර්ග දෙකම 50%ට ආසන්නයි. අර දෙමුහුන් දිරිය බොහෝ දුරට පවතිනවා. එතකොට මේන F2 පරම්පරාවේ කියන නැවත මුහුන් කරනවා B වර්ගයේ පිරිමි සතෙක් එක්ක. එතකොට එන ජනිතයාගේ A රුධිරයේ 31යි B රුධිරයේ 68යි. එතකොට මේ විදිහට මුහුන් කරගෙන යද්දි බලන්න මේ හැම පරම්පරාවකම A B රුධිරය ආසන්න වශයෙන් 50% මට්ටමට කිට්ටු තත්වයක තියෙනවා. කාගේවත් ඒක පිරිහිලා යන්නේ නැහැ. එතකොට මේක හන්දා දෙමුහුන් දිරිය දිගින් දිගටම පවත්වාගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. මොකද සත්ත්ව වර්ග දෙකක් භාවිතා කරලා හැම දෙමුහුන් සතෙක්ම අඛණ්ඩ ආරම්භක සතෙක් සමග ආයෙ දෙමුහුන් කරනවා. එතකොට මෙහෙම කරගෙන යද්දී අර දෙමුහුන් දිරිය කියන ලක්ෂණය දිගින් දිගටම පවත්වාගෙන යාමේ හැකියාව තියෙනවා. හොඳයි ඊළඟ අභිජනන ක්‍රමය තමයි වටමාරු දෙමුහුම කියන්නේ. මේකෙදී සත්ත්ව වර්ග 3කට වැඩි සංඛ්‍යාවක් අභිජනනය සඳහා භාවිතා කරනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි එක් සත්ත්ව වර්ගයේ ප්‍රවේණික දායකත්වය පරම්පරාවෙන් පරම්පරාවට වෙනස් වෙනවා. හැබැයි දැන් බලන්න මෙතනදී මේ breed 1 කියන එකයි breed 2 කියන එකයි දෙමුහුන් කරලා ඔන්න F1 පරම්පරාව ගත්තා. මෙයාගේ මේ කහ පාට ලක්ෂණ සහ කොළ පාට ලක්ෂණ දෙකම 50-50 තියෙනවා. ඊළඟට මෙයා මුහුන් කරන්නේ breed 3 කියන මේ නිල් පාට වර්ගයත් එක්ක. එතකොට මෙයාගේ කහ පාට ලක්ෂණක් තියෙනවා, කොළ පාට ලක්ෂණක් තියෙනවා, නිල් පාට ලක්ෂණක් තියෙනවා. ඊළඟට මෙයා මුහුන් කරනවා මේ තැඹිලි පාට වර්ගයත් එක්ක. එතකොට මෙයාට මේ ලක්ෂණ 4ම එනවා. ඊළඟට රතු පාට වර්ගයත් එක්ක මුහුන් කරනවා. එතකොට ලක්ෂණ 5ක් එනවා. එතකොට අර පරම්පරාවෙන් පරම්පරාවට තියෙන හොඳ ලක්ෂණ මුහුන් කර කර යන ක්‍රමයක් තමයි වටමාරු දෙමුහුමේදී භාවිතා වෙන්නේ. හැබැයි
මේගොල්ලන්ගේ දෙමුහුන් දිරිය කියන ලක්ෂණය ගත්තොත් එහෙම දෙමුහුන් දිරිය කියන ලක්ෂණය හොඳටම පෙන්වන්නේ මේ F1 පරම්පරාව විතරයි. මොකද බලන්න මේ 50ක් කොළ පාට අයගේ රුධිරය 50ක් කහ පාට අයගේ රුධිරය හරියටම 50 තියෙනවා. හැබැයි මෙහෙට එනකොට ඒ දෙමුහුන් දිරිය කියන ලක්ෂණය ටික ටික වෙනස් වෙවි යනවා. ටික ටික වෙනස් වෙවි යනවා. මොකද පරම්පරා කීපයක් මේකෙදි දෙමුහුන් වෙන හන්දා. හැබැයි මේකදී අර වර්ග කිහිපයක ලක්ෂණ මුහු කරන්න පුළුවන් හන්දා මේකෙදි වඩා ප්‍රවේණික වඩා විචල්්‍ය සත්තු බිහි කරගන්න මේක වඩා හොඳ ක්‍රමයක්. විවිධ ලක්ෂණ මිශ්‍ර කරගන්න මේක හොඳ ක්‍රමයක්. නමුත් ප්‍රායෝගිකව මේක ටිකක් භාවිතාව අපහසුයි. මොකද සත්ව ගොවිපලක සත්ව වර්ග 3කට වඩා වැඩි සංඛ්‍යාවක් පවත්වාගෙන යනවා සහ ඒගොල්ලන්ගේ ප්‍රවේණික පාරිශුද්ධතාව පවත්වාගෙන යනවා කියන්නේ ඒ තරම් ලේසි කාරණයක් නෙවෙයි. ඒක හන්දා මේක හොඳ ක්‍රමයක් වුණත් ප්‍රායෝගික භාවිතාව ටිකක් අපහසු ක්‍රමයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. හොඳයි මේ තියෙන්නේ ඔය කියපු විදිහේ අභිජනනයක ප්‍රායෝගික භාවිතාවක් නිෂ්පාදනය සඳහා දෙමුහුන් අභිජනනය භාවිතා කරන ප්‍රායෝගික අවස්ථාවක් මේ ඌරු වර්ග 3ක් අතර අභිජනනයක් සිද්ධ කරන අවස්ථාවක් මේ ඉන්නේ ලෑන්ඩ් රේස් කියන ඌරු වර්ගය. එතකොට ඒගොල්ලෝ අභිජනනය කරනවා ලාච් වයිට් කියන ඌරු වර්ගයත් එක්ක. දැන් ලෑන්ඩ් රේස් කියන ඌරු වර්ගය ගත්තොත් එහෙම මේගොල්ලන්ගේ වර්ධනය වැඩි, පැටවු තලය වැඩි. ඒ කියන්නේ බිහි කරන පැටවුන් සංඛ්‍යාව වැඩි, මව් ලක්ෂණ කියන්නේ මේ පැටවුන් රැක බලා ගන්නා ලක්ෂණ වැඩි. මාංශ මේදය ඌරු මස් වල තියෙන මේද ප්‍රතිශතය වැඩි. ශරීරයේ දිගටි. මෙයාලගේ මස් හැම් හා බේකන් සඳහා වඩා සුදුසුයි. එතකොට ලාජ් වයිට් ගත්තොත් එහෙම වර්ධනයේ වැඩි මේගොල්ලන්ගේ, පැටවු තලයත් මේගොල්ලන්ගේ වැඩි, මව් ලක්ෂණත් මේගොල්ලන්ගේ වැඩි, මාංශ මේදයත් වැඩි. මෙයාලා හැබැයි සූක්ෂමව පාලනය කරන්න ඕනේ. ඔරොත්තු දීමේ හැකියාව ටිකක් අඩුයි. දිගටි ශරීරයක් තියෙනවා. එතකොට මේ දෙගොල්ලගේම ලක්ෂණ මේ ලක්ෂණ බොහෝ දුරට බලන්නකො මේ වර්ධනයේ වැඩි. මෙයාගේත් වර්ධනයේ වැඩි. මව් ලක්ෂණ වැඩි. මෙයාගේත් මව් ලක්ෂණ වැඩි. පැටවු තලය මෙයාගේත් වැඩි, මෙයාගේත් වැඩි. ඊළඟට මාංශ මේදේ මෙයාගෙත් වැඩි දෙන්නගෙම දිගටි ශරීරය ඊළඟට එතකොට මේ දෙන්න දෙමුහුන් කරපුවාම හැදෙන F1 පරම්පරාවේ ওই ලක්ෂණ වඩා වැඩි දියුණු තත්වයක පවතිනවා සහ අර දෙමුහුන් දිරිය කියන තත්වයක් පවතිනවා. එතකොට මේ F1 පරම්පරාවේ මොන්න බිහි කරගත්තා F1 පරම්පරාව. එතකොට මේගොල්ලන්ගේ F1 පරම්පරාවේ සියලුම පිරිමි සත්තු අයින් කරලා ඒගොල්ලෝ මස් සඳහා භාවිතා කරන F1 ගැහැණු සත්තු අභිජනනයට තෝරා ගන්නවා. ඊළඟට F1 ගැහැණු සත්තු මොකද කරන්නේ? මෙන්න මේ ඩියුරොක් කියන ඌරු වර්ගයේ පිරිමි සතෙක් එක්ක අභිජනනයට ලක් කරනවා. මෙයාලා සාමාන්‍යයෙන් ශරීර ප්‍රමාණයෙන් ලොකුයි, වර්ධනය වැඩි, පැටවු තලය අඩුයි. මව් ලක්ෂණත් අඩුයි. මේක දුර්වලයි. මේ දෙක දුර්වලයි. පැටවු තලයත් අඩුයි, මව් ලක්ෂණත් අඩුයි, මේදයත් අඩුයි. පැටවුන්ගේ මරණ අඩුයි. කටුක තත්වයන්ට ඔරොත්තු දෙනවා. දැන් බලන්න මේ දෙන්න වැඩි නිෂ්පාදනයක් තියෙනවා. හැබැයි කටුක තත්වයට ඔරොත්තු දීම අඩුයි. එතකොට මේ F1 එක්කෙනාට ඔන්න ඔය කටුක තත්වයට ඔරොත්තු දීමේ හැකියාව, වැඩි වර්ධන වේගය වගේ තත්වයන් ලබා දෙන්න තමයි මේ ඊළඟට මේ ඩියුරොක් එක්ක මේ අභිජනනයට ලක් කරන්නේ. එතකොට F2 පරම්පරාවේ එන සියලුම දෙනා ඊළඟට එන සියලුම දෙනා වැඩි නිෂ්පාදන හැකියාව, වැඩි මස් ප්‍රමාණයක් තියෙන විශාල ලෙස හැදෙන හොඳ ඔරොත්තු දීමේ හැකියාවක් තියෙන සත්තු. එතකොට මේ F2 පරම්පරාවේ සියලුම දෙනා එක හන්ද මස් පිණිස භාවිතා කරනවා. මොකද මේගොල්ලෝ ඉහළ ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා, ඉහළ මස් නිෂ්පාදනයක් තියෙනවා. එතකොට ඒගොල්ලෝ තමයි අපි ගොවිපළවල් වලට පැටවු විදිහට නිකුත් කරන්නේ. එතකොට මේක තමයි මේ අභිජනනයේ මම කියවනේ සත්ව වර්ග 3ක් තියාගන්න අභිජනනය කරනවා කියලා. එතකොට මේ ඒ ප්‍රායෝගික භාවිතාවක්. මේ දෙන්නාගේ නිෂ්පාදනය වැඩි. ඒ වැඩි නිෂ්පාදනයේ තියෙන අය තමයි F1 පරම්පරාව විදිහට අපි අවදුරටත් වර්ධනය කරලා ගත්තේ. ඒගොල්ලන්ට අර ඔරොත්තු දීමේ හැකියාව ලබා දුන්න ඩියුරොක් කරා. ඒක ලෝක තමයි ඔය අභිජනන නිෂ්පාදනය සඳහා දෙමුහුන් අභිජනනයේ භාවිතා කරන ප්‍රායෝගික අවස්ථාවක් විදිහට අපිට විස්තර කරන්න පුළුවන් වෙන්නේ.
හොඳයි අවසාන වශයෙන් මම මේ දක්වා කියපු පාඩමේ සාරාංශයක් ඉදිරිපත් කරන්නේ අපි කතා කළේ ඥාන සංවර්ධනයේ මගින් සත්ව නිෂ්පාදනය වැඩි දියුණු කිරීම ගැන. එතකොට ඥාන වැඩි දියුණු කරන්න, ඥාන සංවර්ධනය කරන්න අපිට මූලික ක්‍රියාමාර්ග තුනක් අනුගමනය කරන්න පුළුවන්. එකක් තමයි හොඳ ඥාන සම්මුතියක් තියෙන සතු ආනයනය කිරීම. අනිත් ක්‍රමය තමයි වර්ණයට ලක් කරලා දුර්වල ඥාන සම්මුතියක් තියෙන සතු අයින් කරලා දාන එක. ඊළඟ ක්‍රමය තමයි අභිජනන ක්‍රම භාවිතා කරලා හිතකර ඥාන ඇතුල් කරන එක. එතකොට වර්ණය කරලා ඒ කියන්නේ දුර්වල සතු අයින් කරන්න අපි ආධාරක විදිහට අපිට අවශ්‍ය දත්ත ලබා ගන්න ආධාරක විදිහට භාවිතා කළා. එකක් තමයි නිෂ්පාදන වාර්තා. ඒ කියන්නේ මේ සතු කොයිතරම් නිෂ්පාදනයක් ලබා දීලා තියෙනවද කියලා බලන්න නිෂ්පාදන වාර්තා භාවිතා කළා. ඊළඟට පෙළපත් වාර්තා භාවිතා කළා. පෙළපත් වාර්තා කියන්නේ මෙයාලගේ මව්පිය පරම්පරාවලයි කොයිතරම් නිෂ්පාදනයක් ලබා දීලාද ඒ හරහා මේ පරම්පරාව මෙයාලගේ ඥාන සැකැස්ම අනුව මෙයා හොඳ නිෂ්පාදනයක් ලබා දෙන කට්ටියක්ද නැත්නම් මෙයාලා අයින් කරන්න ඕනද කියලා අපි තීරණය කළා. ඊළඟට සමූහ වර්ණයේදී අපි කළේ දුර්ලභ නිෂ්පාදනයක් තියෙන සත්තු අයින් කරලා ඉහළ නිෂ්පාදනයක් තියෙන සත්තු ඒගොල්ලෝ අතර අභිජනනය වෙන්න ඇරියා. ඊට පස්සේ එතනිනුත් දුර්ලභ නිෂ්පාදනයක් තියෙන සත්තු නැවත අයින් කරලා නැවත හොඳ නිෂ්පාදනයක් තියෙන අය ඒගොල්ලෝ අතර අභිජනනයට ලක් කරලා ක්‍රමක්‍රමයෙන් ඉහළ නිෂ්පාදනයක් වෙන තත්ත්වයට සත්ව පට්ටිය එහෙම නැත්නම් ගහණය අරගෙන ආවා. ඊළඟට ප්‍රජනිත පරීක්ෂාව කියන එකේදී අපි කළේ කිසියම් මව්පිය පරම්පරා දෙකක් අභිජනනයට ලක් කරලා එන පැටව ඉහළ නිෂ්පාදනයක් ලබා දෙනවා නම් අපි අර කලින් සඳහන් කරපු මව්පිය පරම්පරා දෙකේ අය තෝරාගත්ත අභිජනනය සඳහා දිගින් දිගට භාවිතා කරන්න. මොකද ඒගොල්ලන්ගේ පැටව එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ජනිතයන් ඉහළ නිෂ්පාදනයක් ලබා දෙන නිසා ඒගොල්ලන්ව අභිජනනයට ලක් කරලා එන ජනිතය ඉහළ නිෂ්පාදනයක් ලබා දෙන සත්තු විදිහට භාවිතා කරන්න පුළුවන් වන නිසා. ඊළඟට අපි අභිජනන ක්‍රම භාවිතයේදී අභිජනන ක්‍රම විදිහට ආකාර දෙකක් භාවිතා කළා. එකක් තමයි සහාභිජනනය. සහාභිජනනය කියන්නේ වඩා කිට්ටු ප්‍රවේණික සම්බන්ධතාවක් තියෙන සත්තු දෙන්නෙක් අතර මුහුන් කිරීම. දෙමුහුන් අභිජනනය කියන්නේ ප්‍රවේණික වශයෙන් වඩා දුරස්ත එහෙම නැත්නම් ප්‍රවේණික වශයෙන් වෙනස් සත්තු දෙන්නෙක් අතර මුහුන් කිරීම. එතකොට දෙමුහුන් අභිජනනයේදී අපි ආකාර තුනකට දෙමුහුන් අභිජනනයේ අරමුණු දෙකක් මම විස්තර කළා. එකක් තමයි දෙමුහුන් දිරිය ඇති කිරීම සහ හිතකර ඥානයක් ඇතුල් කිරීම. එතකොට හිතකර ඥානයක් ඇතුල් කරන්න පුළුවන් ක්‍රම විදිහට මම ඇතුල් කරන අවස්ථාව විදිහට මම සඳහන් කළා. එකක් තමයි කිසියම් සලකන ලද ලක්ෂණයක්. එක් ලක්ෂණයක් දියුණු කිරීම සඳහා අපි දෙමුහුන් අභිජනනයට ලක් කරලා ඒ ලක්ෂණය දියුණු වුණාම දෙමුහුන් අභිජනනය එතනින් නවත්වනවා. අනික් කාරණේ තමයි උසස් වර්ගයක් දක්වා වැඩි දියුණු වෙනකම් අපිට අවශ්‍ය උසස් වර්ගයේ දක්වා වැඩි දියුණු වෙනකම් දිගින් දිගටම ඒ උසස් වර්ගයේ පිරිමි සත්තු එක්ක අභිජනනයට ලක් කරනවා පරම්පරා ගානක්. එතකොට අවසානයේ මම අර විස්තර කළා ජර්සි පිරිමි සතෙක් එක්ක දේශීය ගවයෝ අභිජනනයට ලක් කරනවා දේශීය ගව දෙන්නු. එතකොට පරම්පරා 6ක් 7ක් යද්දී එන ජනිතයන්ගේ 90 ගණනකට කිට්ටු වෙන්නේ ජර්සි රුධිරය අන්තර්ගත වෙනවා. එතකොට ජර්සි වර්ගයේ දක්වාම සලකන ලද ගහණය වැඩි දියුණු කළා වෙනවා. ඊළඟ ක්‍රමය තමයි හිතකර ඥාන ඇතුල් කරලා අපි අභිජනනයට ලක් කරන නව සත්ව වර්ග බිහි කිරීම. එතනදී මම විස්තර කළා අර ඉන්දිය ගවයෝ සහ ජර්සි ගව වර්ගයේ දෙමුහුන් කරලා ඕස්ට්‍රේලියන් මිල්කින් සීබු කියලා නව ගව වර්ගයක් බිහි කළා. එතකොට මෙයා ඉන්දිය ගවයොත් නෙමෙයි ජර්සි ගවයොත් නෙමෙයි. ඒ අතරමැද වර්ගයක්. ජර්සිලගේ තියෙන නිෂ්පාදනය හැකියාවක් තියෙනවා. ඉන්දිය ගවයින්ගේ තියෙන ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට දෙමුහුන් අභිජනන ක්‍රම ගැන මම විස්තර කළා. එකක් තමයි විකල්ප දෙමුහුම. විකල්ප දෙමුහුමේදී විශේෂ අරමුණ තමයි අර දෙමුහුන් දිරිය කියන එක දිගින් දිගටම පවත්වාගෙන යාම. අනිත් එක මම විස්තර කළා වටමාරු දෙමුහුම. මේකෙදි සත්ත්ව වර්ග 3කට වැඩි සංඛ්‍යාවක් භාවිතා කරලා ලක්ෂණ මිශ්‍ර කිරීමක් කරලා වඩා වැඩි උසස් නිෂ්පාදනයක් සහිත සත්තු බිහි කරන්න මේ වටමාරු දෙමුහුම භාවිතා කරනවා කියලා මම පැහැදිලි කළා.